සුබ දැසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අදත් අප සූදානම් වෙන්නේ මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත් කරන්න. යනුව අඛණ්ඩව මේ දින කිහිපය පුරාම මේ මොහොතේ පවතින අසංගත තත්ත්වය පිළිබඳව අප නිරන්තරයෙන් කතා කළා. ඒ වගේම විශේෂයෙන්ම අපොස උසස් පෙළ විභාගයේ ආරම්භ වනවා. ඒත් එක්කම අපි ඒ සඳහා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඔබට දැනුවත් කළා. යම් ආකාරයේ විශේෂිත විභාග මධ්‍යස්ථාන පිහිටුවලා තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල සිටින දරුවන්ට කොළඹ පාසල් තියෙනවා නම් පැමිණිය යුතු නැහැ. ඒ විශේෂිත පාසල් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම විභාගයට පැයකට කලින් පැමිණිය යුතුයි කියන දැනුම් දීලා තියෙනවා. අවශ්‍ය කරන පහසුකම් ප්‍රවාහන පහසුකම් සියල්ලම රජය විසින් සලසා දීලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ දැනුවත් වෙන්න කියන කාරණෙත් එක්ක බොහොම හදවතින්ම අපි සුබ පතනවා. මේ වෙලාවේ බොහොම දැවැන්ත අසීරු අවස්ථාවකදී මානසික වශයෙන් යම් ආකාරයක ගැටණයන් තියෙන වෙලාවකදී විභාගයට මුහුණ දෙන දරුවන්ට බොහොම නිරවුල් මනසින් මේක සාර්ථක කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරතුරේ අද දවස වන විටත් ඊයේ රාත්‍රිය වන විටත් ආසාදිතින් වාර්තා වීම සිදු වෙලා තිබුණා. මේ බ්‍රැන්ඩික්ස් කමාගම මූලික කරගත් පොකුර තවදුරටත් ප්‍රසාරණය වෙන ආකාරයක් අප දුටුවා. ඒ වගේම රටේ විවිධ ප්‍රදේශවලින් ආසාදිතින් වාර්තා වීම සහ තවත් ප්‍රදේශ කිහිපයක් ඊයේ දවසේදී සංචරණ සීමා පැනවීමට සිදු වෙනවා. ඒ තමයි පවතින තත්ත්වය. මේ පිළිබඳ විග්‍රහ කරගන්නට අද දවසේදී අපි ආරාධනා කළා බොහොම ගෞරවයෙන් යුතුව වසංගත පේගේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය වසංගත රෝග විද්‍යාංශයේ මංජුල කාර්යවසම් වෛද්‍යතුමන් අයබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ප්‍රාථමික සත්කාරක සේවා අධ්‍යක්ෂතුමන් විශේෂයෙන්ම PCR පරීක්ෂණ හා සම්බන්ධයෙන් යම් ආකාරයක කතිකාවන් රට ඇතුලේ තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් බොහොම හොඳ නිර්වුල් පිළිතුරක් අපිට එතුමන්ගෙන් අද දවසේදී ලබා ගන්නට පුළුවන්. යනුව ප්‍රාථමික සත්කාරක සේවා අධ්‍යක්ෂතුමන් වෛද්‍ය ප්‍රියන්ත හතපතු මහතා අයබෝන් අධ්‍යක්ෂතුමනි. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මම මුලින්ම වසංගත වේදේ පැත්තෙන් පටන් ගන්නම්. මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳව අපට පුංචි පැහැදිලි කිරීමක් කළොත්. ඔව් චාමර මම හිතන්නේ අද දවස වෙනකොට අපි රෝගීන් 5752ක් වැනි 4752ක් වැනි රෝගීන් සංඛ්‍යාවක් අපිට වාර්තා වෙලා තියෙනවා දැනට ලංකාවේ COVID-19 රෝගීන්. ඒ එක්කම මේ බ්‍රැන්ඩික්ස් ආයතනය සම්බන්ධයෙන් ආපු රෝගීන් සංඛ්‍යාවත් 1307ක් පමණ ප්‍රමාණයක් දැනට වාර්තා වෙලා තිනවා. ඉතින් ඒත් එක්කම ඊයේ දවස් වෙනකොට මේ රෝගයට ආසාදිත වූ මේ බ්‍රැන්ඩික්ස් ආයතනය හා සම්බන්ධ වුණු රෝගීන් 122ක් අපිට වාර්තා වුණා. ඒත් එක්කම තවත් රෝගීන් දෙන්නෙක් වාර්තා වුණා අපිට පිටරටින් ඉඳලා ආපු අපේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටපු රෝගීන් දෙදෙනෙකුත් වාර්තා වුණා. ඒත් එක්කම ඒ රෝගීන් 124ක් ඊයේ දවසට වාර්තා වුණා. ඒ රෝගීන්ගෙනුත් ඇත්තටම බොහොමයක් පිරිසක් අපිට වාර්තා වුණ 122කින් මේ පොකුරට සම්බන්ධ රෝගීන් 122කින් ඇත්තටම වැඩි පිරිසක් වාර්තා වුණේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. ඒත් එක්කම 12ක් වගේ රෝගීන් සංඛ්‍යාව පමණයි නිවෙස් ආශ්‍රිතව නිවෙස් නිරෝධායනය වෙමින් සිටියේදී අපිට හමු වුණේ. ඉතින් ඒ එක්කම අපිටත් ඉදිරියේදීත් මේ රෝගීන් වාර්තා වීමේ හැකියාව තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඉදිරියටත් රෝගීන් දවසකට දිනකට කීප මේ අනුව වාර්තා වෙයි කියලා යම් කිසි දින ගානකින් පසුව මේ රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඇඟලුම් කර්මාන්තශාලා පැත්ත අවධානය යොමු කරද්දී බ්‍රැන්ඩික්ස් පොකුර තවමත් ක්‍රියාත්මකයි. ඒ ASCII අපි දුටුවා ඔවුන්ගේ වැලිසර කර්මාන්තශාලාව, ඊට පස්සේ කොග්ගල කර්මාන්තශාලාව පිළිබඳ කතා කළා. එතනින් පස්සේ කටුනායකට යනකොට නෙක්ස්ට් ගාමන්ට් එකේ ආසාදිත 11 දෙනෙක් මේ විදි වාර්තා වුණා. ඊට අමතරව ඊයේ දවසේදී රාත්‍රියේදී විශේෂ නිවේදනයක් මේ හෙළ ක්ලෝදින් ආයතනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔවුන්ගේ තිහාරිය තිබුණු ප්ලාන්ට් එකේ යම් ආසාදිතයෙකු වාර්තා වෙනවා කියන කාරණේ. මේ ඇඟලුම් කර්මාන්තශාලා ආසාදිත පොකුරේ දැන් සියලු PCR කරලා තියෙනවද නැත්නම් මේ අනෙකුත් කර්මාන්තශාලාවල කොහොමද ක්‍රියාවලිය? ඔව් චාමර අපි අතරම මේකේ ප්‍රථම රෝගියා අපිට වාර්තා වෙන්නේ මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ඒ රෝගියා වාර්තා වෙන්නේ අපිට දැන් අතරම සතියකට කලින් ඒ කියන්නේ ගිය සෙනසුරාදා හවස තමයි ප්‍රථම රෝගියා වාර්තා වෙන්නේ. ඒකත් අපේ මේ ආරක්ෂණ පද්ධතිය හරහා තමයි අපිට මේ රෝගියා වාර්තා වෙන්නේ. ඒ රෝගියා වාර්තා වීමත් එක්කම අපි ඊට සඳුදා දිනේදී ඉරිදා දිනේදීම අතරම ඒ රෝගියාගේ ළඟම ආශ්‍රිතයන් 100ක් පමණ PCR පරීක්ෂණ කරා. ඒකෙන් අතරම 68 දෙනෙක් පමණ මේ COVID-19 ආසාදිතයන් බව අඳුනාගත්තා. ඒත් එක්කම අපි පහුවෙනිදාම ඒ කර්මාන්තශාලාවේ සියලුම සේවක මහත්මීන් මේ ආයතනයට ගෙනහැල්ලා PCR පරීක්ෂණ වලට භාජනය කරා 1500ක් පමණ. ඒක ඇත්තටම පහසු කටයුත්තක් නෙවෙයි. ඒත් එක්කම අපි තීරණය කරා මේකේ මොකද මේ ඇඟලුම් කර්මාන්තයේ ආශ්‍රිතව අපි දන්නවා මේ අපේ නැයන කලාපයේ ආශ්‍රිතව ගොඩක් නවතැන් ගෙන ඉන්නවා මේ සෑම ඇඟලුම් කර්මාන්ත ශාලා. ඒත් එක්කම මේ වෙනත් අපේ නැයන සැකසුම් ආයතන වල වැඩ කරන පිරිස් මේ එකම
ස්ථානවල නවත්තන්ගෙන ඉන්නවා. ඒකට ගොඩක් ඒ පිරිස ගොඩක් තමන්ගේ කටයුතු කරන්නේ බොහොම එකතුවෙන්. ඒක නිසා අපි තීරණය කරා මේ PCR පරීක්ෂණ කරන ප්‍රමාණය පුළුල් කළා මේ ආශ්‍රිතව විශේෂයෙන්ම කටුනායක මේ මිනුවන්ගොඩට ආශ්‍රිතව තියෙන කටුනායක සියලුම මේ අපනයන කලාපවල සිටින මේ පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ සිදු කරන්නේ. ඒත් එක්කම තමයි මේ ඇත්තටම මේ අනිත් ආයතනවලත් මේ රෝගීන් අපිට වාර්තා වුණේ. ඒකත් එක්ක අපි ඒ දිගට මේ කටයුතු කරගෙන ගියා. මේ පහුගිය සතියෙම ඇත්තටම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවකයන් සියලුම දෙනා මේ සඳහා ඉතාමත් කැපවීමෙන් ඇත්තටම මේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙනත් ප්‍රදේශවලින් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගී වෙලා ඉතාමත් කැපවීමෙන් දිවාරය නොබලා ඇත්තටම සමහර අවස්ථාවලදී රාත්‍රී 10 රාත්‍රී 12 පමණ වෙනකම් මේ PCR පරීක්ෂණ කරන කටයුතු කරගෙන ගියා. ඒ PCR කරපු සාම්පල් ප්‍රවාහනය සමහර දාට එළි වෙන 3ට 4ට තමයි සාම්පල් ප්‍රවාහනය කරේ. ඒත් එක්ක මේ විශේෂයෙන් මේ අපේ ලැබ්ස් මේ පරීක්ෂණ පවත්වන මේ ස්ථාන ඒගොල්ලත් දිවාරය නොබලා මේ කටයුතු කරමින් පවතිනවා. දැනටත් ඒ ක්‍රියාවලිය ඉදිරියටත් අරගෙන යනවා. ඒකත් එක්කම තමයි අතන මේ අනිත් රෝගීන් අපිට වෙනත් ස්ථානවලින් හමු වුණේ. තාමත් අර ඉදිරිපත් නොවුණු හඳුනා ගන්න නොහැකි වුණු ආසාදිතයයි තහවුරු කරපු රෝගීන් ඉන්නවද? ඇත්තටම චාමර එහෙම ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි මේ ආසාදිතයයි තහවුරු නොකළ රෝගීන් අපිට හමු වෙලා තියෙන්නේ. ඒ ප්‍රධානම හේතුව ඒකට චාමර මේ අපි වෙනදා වගේ නෙවෙයි මේක අපි හැමෝම පිළිගත යුතුයි. මේක එක දවසකට මේ දවස් කීපය ඇතුළත අපිට කරන්න තියෙන රාජකාරී ඉතාමත් බහුලයි. වෙනදා අපිට එක රෝගියෙක් වාර්තා වෙන්නේ දවසකට එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තමයි මුලදීම අපිට මේ COVID-19 රෝගීන් අපිට වාර්තා වෙන්නේ අපිට මතක ඇති මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ ආවේ එහෙමයි. එතකොට අපිට ඒ සඳහා ඉතාමත් පුළුල් පරීක්ෂණයක් කරන්න පුළුවන් හැකියාව තිබුණා මේ රෝගීන්ගේ ආගිය තැන් ඉතාමත් සියුම්ව නිරීක්ෂණය කරන්න විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාවත් ඒ වගේම රාජ්‍ය බුද්ධ්‍යංශයත් එකතු වෙලා. නමුත් මේ අපිට තියෙන වැඩ කොටසත් එක්ක මේක ඉතාමත් ගැඹුරට විශ්ලේෂණය කරන්න අපහසුතාවයක් තියෙනවා. ඒක නිසා තමයි මේ කීප දෙනෙක් අපිට හඳුනා ගැනීමට නොහැකිලා තිබුණේ. මට තප්පර කීපයක් දෙන්න අපි ඉක්මනින් වෙලාව බලලා ඉන්න. Lactogro Comfort Pro. සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. From Nestle. හොඳයි. ඔව් ඒක නිසා ඒ පරීක්ෂණ තවදුරටත් කරගෙන යනවා. මම හිතන්නේ ඒ කීප දෙනත් අපිට මූලාශ්‍රය හොයා ගැනීමට අපහසු වෙන එකක් නැහැ ඉදිරියේදී. අනිත් සියලුම දෙනාට බොහොමයක් දෙනා එතකොට මූලාශ්‍රය වශයෙන් ඇත්තට මේ බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධකම් තියෙන පුද්ගලයන් තමයි අපිට දැනට වාර්තා වෙලා තියෙන්නේ. හොඳයි. ප්‍රාථමික සත්කාරක සේවා අධ්‍යක්ෂතුමන් පැත්තට අපි එනකොට දැන් මේ වෙද්දී ඔය කියපු ඇඟලුම් කර්මාන්ත ශාලාවල සම්බන්ධයෙන් ඊට අමතරව ඊයේ දවසේදී රදගුරු නිවාසයේ විසින් මන්නර මේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා. මේ ආසාදිතයෙක් වාර්තා වීම සිද්ධ වෙන්නේ ඔවුන්ගේ මේ නිවාසයේ වැඩ කරපු කෙනෙක් නෙමෙයි මේ කන්ස්ට්‍රක්ෂන් එහෙම නැත්නම් ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමක සේවකයෙක්. ඒක බොහොම බරපතල කාරණයක් බවට පත් වෙනවා. මොකද ඔවුන් එකට සමීපව කටයුතු කරන නිසා. ඒ වගේම තමයි ඊයේ දවසේ වෙන විටදී දැනුම් දීම කර තිබුණා ගාල්ල අධිවේගී මාර්ගයේ ගිහපු බස් රථයක එක් ආසාදිතයෙකු සිටියා. ඒ ආශ්‍රිතයින් 35 දෙනෙකු පමණ ඉන්නවා. ඒ නිසා මේ අය වහම ඉදිරිපත් වෙන්න කියන කාරණේ දැනුම් දීලා තිබුණා. දැන් අපිට මේ සියලු දේ දිහා බලාගෙන ඉද්දී වෛද්‍යතුමනි හිතන දේ තමයි කොහොමද PCR කරන්නේ කියන දා. දැන් මොකද පහුගිය දවසේ වාර්තා වුණා බුක් ෆෙයාරකට නැත්නම් පොත් ප්‍රදර්ශනයට එක්ක ආසාදිතයෙක් ගියා කියලා. එතකොට දැන් මේ බුක් ෆෙයාර් ගියපු හැමෝම හොයාගෙන PCR කරනවද? කොහොමද පදනම PCR පරීක්ෂණ කිරීමේ? ඔව් ප්‍රථමයෙන් මට අවසර දෙන්න ඕනම ජාතික ආපදාවකදී ජාතික යුතුකම් ඉටු කරන ජාතික රූපවාහිනිය අප වෙනුවෙන් මේ අවස්ථාව ලබා දීම ගැන බොහොම ස්තුතියි. ඒ සඳහා ඒ වෙනුවෙන් ඔබගේ ප්‍රධානී වෛද්‍ය නිහාල් ජාතික මැතිතුමා ඇතුළු ඔබ සම්පූර්ණ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. දෙවනුව මට අවසර දෙන්න ප්‍රවේශයක් ගන්න. අපි මිනිස්සු දැනුවත් කරනවා. ඔබගේ රූපවාහිනිය උදේ හවස මේක දැනුවත් කරනවා. මට බුද්ධ ආගමේ තියෙන පටිච්ච සමුප්පාදය පොඩ්ඩක් කියලා දෙන්න ඉඩ දෙන්න. ගින්නක් ඇති වෙන්නේ වුණොත් තමයි ගින්නක් තියුණොත් තමයි දුමක් නැගින්නේ. ගසක් තියුණොත් තමයි ඵලයක් එන්නේ. ඒ නිසා අපි මේ මොහොතේ කරන හැම දෙයක්ම ඊළඟ මොහොතට බලපානවා. මේක තමයි පටිච්ච සමුප්පාදයේ තියෙන යථාර්ථය. ඒ නිසා ජනතාවනි ඔබ දැන් මේ මොහොතේ කරන දේ ඊළඟට බලපානවා. අපි මේ කියන දේ ඊළඟට බලපානවා. ඒ අනුව යමින් මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේන ප්‍රඥා සීල සමාධිය ගැන කියලා දෙනවා. අපි මේ වඩවන්නේ මේ ප්‍රඥාව. ඔබ ප්‍රඥාව වඩවලා ඔබගේ සංකල්ප යහපත් ලෙස ගන්න, ක්‍රියාකාරීත්වය යහපත් වෙන්න මොකක් වෙනුවෙන්ද? හෙට දවසේ මේ රට ලෝකේ පුරා වෙලාගෙන තියෙන මේ රට වෙලාගෙන තියෙන කොවිඩ් කියන වසංගතය මර්ධනය කරන්න. ඒ නිසා අපි විසින් කියනු ලබන මේ සියලු දේ සිහි බුද්ධියෙන් හොඳින් අවබෝධ කරගෙන ඔබගේ ප්‍රඥාව වඩා දිනපතා ඒ ඉටු කරමින් සීලයක් බවට පත් කර සමාධිගත කරොත් ඔබගේ චර්යාව වෙනස් කරොත් මේ රෝගය
මර්ධනය කරගන්න පුළුවන්. මේ රෝගයට බෙහෙතක් තාම හොයාගෙන නැහැ. එන්නතක් හොයාගෙන නැහැ. චර්යාත්මක වෙනසකින් තමයි රෝගේ මර්ධනය කරන්න පුළුවන්. ඒ කුමක්ද? සෞඛ්‍ය පුරුදු ඉටු කිරීම, ඒ වගේම Tamanට රෝග ලක්ෂණ තිබේ නම් පරීක්ෂාවකට තහවුරුකට නිරෝධායනයේ යෙදීම. ඔබගේ ප්‍රශ්නය මේ පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධව. මේක මම කෙටියෙන් විග්‍රහ කරන්න ගියොත් එහෙම වසංගත රෝග විද්‍යා අංශය මෙතුමා අපිත් එක්ක ගෙවෙනවා ඇති. වසංගත රෝග විද්‍යා අංශය ඉදිරිපත් කළ දෙන මාර්ගෝපදේශයක්. ඒ මාර්ගෝපදේශය පැහැදිලිව විස්තර කරනවා රෝගියෙකු හඳුනා ගැනීම හා සම්බන්ධව ජනතාවගේ වගකීම සමග රෝහල් වල ඉන්න වෛද්‍ය වෘත්තිකින් ඒ කියන්නේ වෛද්‍ය සේවය දෙන්නන්ගේ වගකීම. මේ අනුව මේ විස්තර කරනවා මේ වසංගත රෝගය සම්බන්ධව කේස් ඩෙෆිනිෂන් කියලා එකක්. මෙතුමා මට වැඩි හොඳට දන්නවා. වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියට ගියොත් එහි තියෙනවා බෝවන රෝග ව්‍යාප්තිය මර්ධනය කිරීමේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශයක් නිකුත් කළා. ඒකේ විස්තර කරනවා වසංගත රෝගයක් මර්ධනය කිරීමේදී early identification. ඒ කියන්නේ ප්‍රජාවේ ඉන්න පිරිස ඉක්මනින් හඳුනාගෙන ඔවුන් තව කෙනෙක් හා යෑම මේ තියෙන්නේ අපි සියලුම සෞඛ්‍ය සේවකයන් වෙත ඉදිරිපත් කිරීම සඳහා වූ මාර්ගෝපදේශය මේක අදලා තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ. මේකේ තියෙන පිටුවලට ගියොත් එහෙම මේකේ තියෙනවා කේස් ඩෙෆිනිෂන් කියලා එකක්. කේස් ඩෙෆිනිෂන් කියලා එකක්. මේ කේස් ඩෙෆිනිෂන් එකේ තියෙනවා විස්තර කළා suspected probable definite. ඒ කියන්නේ සැකකටයුතු විය හැකි සහ ඒකාන්තයෙන්ම රෝගිය කියන එක වෙන් කිරීම සඳහා වූ කිසියම් වූ සංකල්පමය විග්‍රහයක්. මේ විග්‍රහය අනුව අපි කියනවා කිසියම් කෙනෙකුට උණ හෙම්බිරිස්සා ගතිය සමග විදේශගත වී පැමිණි පුද්ගලයෙක් නම් ඔබ සැකකටයුතු බැවින් වහාම වෛද්‍යවරයෙකු හම්බ වෙන්න. ඒ විදිහට කේස් ඩෙෆිනිෂන්ස් විස්තර කරලා තියෙනවා. ඒ වගේම ඔබ උණ සෙම්පතිස්සාව සහිතව COVID-19 කියලා හඳුනාගත්ත රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු නම් ඔබ සැකකටයුතු පුද්ගලයෙක් කියලා අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා සමාජයේ ඉන්න සෑම කෙනෙක්ම ප්‍රඥාවෙන් ඒ තේරුම්ගෙන එසේ තියෙන අය ඉදිරිපත් වීම පළවෙනියෙන් සිදු විය යුතුයි. කොතෙන්ට ඉදිරිපත් වෙන්න ඕනේ? ඉදිරිපත් විය යුත්තේ වෛද්‍යවරයෙක් ගාවට රෝහලකට ඉදිරිපත් වෙන්න ඕනේ. රෝහලකට ඉදිරිපත් වුණාම මේ රෝගය පිළිබඳ වෛද්‍ය වෘත්තීමේ ප්‍රඥාව ඇති වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය මේ රෝග ලක්ෂණ හඳුනාගෙන ඔහු probable විය හැකි රෝගියෙක් බවට නිශ්චය කරගෙන ඔහුගේ සෙම පටල සාම්පලය නිශ්චිත පරිදි නිවැරදි ක්‍රමයට අරගෙන එය PCR පරීක්ෂණ කරන සායනයකට යැවීමෙන් තමයි අපි රෝගය COVID-19 තියෙන රෝගීද කියලා හඳුනගන්නේ. එතකොට මට මේ විග්‍රහයෙන් විස්තර කරලා දෙන්න ඕනේ සෞඛ්‍ය මේ මම කතා කරන්නේ රටේ සාමාන්‍ය ජනතාවට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සහ පෞද්ගලික අංශයේ රෝහල් සියලුම වෛද්‍ය වෘත්තියේ සත්කාර වෘත්තියේ දෙන සියලු දෙනාට කේස් ඩෙෆිනිෂන් අනුව රෝගීන් හඳුනගන්න රෝගියාගේ වගකීම සැක කටයුතු අපි විසින් විස්තර කර ඇති COVID-19 රෝගියෙකුයි සැක කටයුතු බවට පත් කිරීම සඳහා ඇති විස්තරාත්මක විග්‍රහය අනුව ඔබට මේ ලක්ෂණ තිබෙන ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න ප්‍රඥාව වඩලා තමන්ගේ කර්මාන්ත ක්‍රියාව ඉදිරිපත් කරන්න. එහෙම තමයි අපිට රෝගීන් හඳුනාගෙන නිරෝධායනය කළා තවත් දුරට පැතිරී යාම මර්ධනය කළ මේ රෝගය මර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. කොහොමද පොච්චි ප්‍රශ්නයක් එතෙන්ද යොමු කරන්න. දැන් මේ මොහොතේදී මතු කරන කාරණේ තමයි රෝග ලක්ෂණ වලින් තොර ආසාදිතින් බොහෝ දෙනෙක් වාර්තා වෙනවා කියන කාරණේ. ඔව් ඒකටත් කේස් ඩෙෆිනිෂන් එකක් තියෙනවා. ඔබ COVID-19 රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු නම් ඒ කියන්නේ රෝග ලක්ෂණ නැති වෙන්න පුළුවන්. ඔබ විදේශගතව පැමිණ අයෙකු නම් COVID මේ සැකකටයුතු පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උන්න හෙම්බිරිස්සාව නියුමෝනියා ගති තියෙන කෙනෙක් නම් ඒක රෝග ලක්ෂණ තියෙන කෙනෙක් වෙනවා. නැති අයටත් අපි මේ කේස් ඩෙෆිනිෂන් වල විස්තර කරනවා. ආශ්‍රිතයෙකු නම් ඔබ ආශ්‍රිතයෙකු නම් ඔබ එක්ස්පෝස් වුණා නම් බස් එකේ යනකොට රෝගියෙකුට එක්ස්පෝස් වුණා නම් එයාටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ ඉදිරිපත් වෙලා වෛද්‍යවරයෙක් ගාවට ගියාම වෛද්‍යවරයා හෝ හෙද නිලධාරණිය විසින් ඒ රෝගියාගේ විස්තර හොඳින් අසා ඔහු ප්‍රොබබල් කෙනෙක් කියලා හඳුනගෙන ඔහුගේ සාම්පලය යවනවා රසායනාගාරයකට. ඒ රසායනාගාරයකට ගිහිල්ලා පරීක්ෂණ කරන හැටිත් කළ යුතු ආකාරය ගැනත් ඇලොග්‍රිතම් එකක් විස්තරයක් පැහැදිලිව තියෙන මාර්ගෝපදේශයක්. අපේ ඔය දෙවක අංක 2 කියලා යොදලා තියෙන මගේ ඉදිරිපත් කිරීමේ මේ මාර්ගෝපදේශය තියෙන කොහොමද ඔබ PCR පරීක්ෂණයක් කර ගැනීම සඳහා යොමු කිරීම කියන එක. එතන මෙන්න මේ විදිහට ආවහම ඔව් මෙන්න මේකේ තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ
වසංගත රෝග විද්‍යාංශයේ වෙබ් අඩවියේ දකුණු අත පැත්තේ පහළ මේ ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒ වගේම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හරහත් මේක ගන්න පුළුවන්. එතකොට අපි මේ suspected cases මේ බ්‍රැන්ඩික්ස් ආයතන හා සම්බන්ධ වූ මූලාශ්‍රය ආශ්‍රිතව සියලු දෙනා සම්මා දිට්ඨිය යහපත් දැක්ම සම්මා සංකල්පය ඇති කර ගනිමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඔවුන්ගේ ආශ්‍රිතයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී අප වෙත එන්න අපි ඔබගේ ජීවිතය සහ ව්‍යාප්තිය රැක ගැනීම සඳහා පරීක්ෂණ කරලා නිරෝධායනයට යොමු කරනවා. ඒ වගේම සෞඛ්‍ය නීති, මුඛාවරණ පැළඳීම, හෑන්ඩ් වොෂින්, අතසේදීම, දුරස්ථභාවය ආදී වූ සියලු ස්වච්ඡතාවයන් රැක ගැනීම තමයි මේ රෝගය මර්ධනය කර ගැනීමට තියෙන්නේ. තාම ඔබේ ප්‍රශ්නෙට උත්තරේ මං ආවේ නැහැ. කොහොමද PCR පරීක්ෂණය කරන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශය පළමු වරටම චීනයේ ඒ නගරයේ පළවෙනි රෝගියා වාර්තා වෙනකොටම දෙසැම්බර් මාසෙ වෙනකොටම අපේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ PCR පරීක්ෂණ කිරීමේ පළමු එකකේ පිහිටුවා. දෙවෙනි ඒකකය ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකේ පිහිටුවා. අපි පෙබරවාරි මාසෙ වෙනකොටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික පියවර ගත තවත් 4ක් ව්‍යාප්ත කරන්න. අනුරාධපුරයේ ගාල්ල උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ නුවර මේ PCR පරීක්ෂණ කිරීමේ ලැබ් ඇති කර. මේක සරල දෙයක් නෙවෙයි. මේ උපකරණය ගේන්න ඕන, ආරක්ෂිත ක්‍රම තියෙන්න ඕන, සේෆ්ටි කැබිනට් තියෙන්න ඕන, අවශ්‍ය ලොජිස්ටික් සැපයුම් තියෙන්න ඕන. ඒ සියලුම දේවල් ඇති කරලා අපි පෙබරවාරි මාසේ මාර්තු මාසේ වෙනකොට ලංකාවේ ලැබ්ස් 6ක් නිර්මාණය කරා. ඊට පස්සේ අප්‍රේල් මාසේ වෙනකොට තවදුරටත් ඒක මේ ව්‍යාප්ත කිරීමෙන් 12ක් දක්වා වැඩි කරා. මේ වෙනකොට ලංකාවේ PCR පරීක්ෂණ කරන ස්ථාන 26ක් තියෙනවා. ඒ 26න් පෞද්ගලික ආයතන 5ක් තියෙනවා. මම හිතනවා නම් කිව්වොත් හොඳයි කියලා. මොකද ජනතාවට සැකකටයුතු නම් පහසුවෙන් කර ගැනීම සඳහා ආසිරි රෝහල, ඒ වගේ නවලෝක රෝහල, ලංකා, ඩර්ඩන් සහ ජීන් ටෙක් කියලා රාජගිරිය අලුතෙන්ම පටන් ගත්ත පෞද්ගලික ආයතන 5ක් තියෙනවා. විශ්වවිද්‍යාල 5කට හැකියාව තියෙනවා මේ PCR පරීක්ෂණය කරන්න. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ වෛද්‍ය පීඨය, ඒ වගේම කරාපිටිය වෛද්‍ය පීඨය, යාපනයේ වෛද්‍ය පීඨය සහ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ මේ පහසුකම් තියෙනවා. රජයේ අපසතුවම මේ ආයතන 15ක් තිබෙනවා. සහ ආමි කියන්නේ යුද හමුදාවෙත් රෝහලෙත් මේ පරීක්ෂණ කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ පරීක්ෂණ කිරීමේදී ඉතා වැදගත් වෙනවා පරීක්ෂණ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දෙන ලද නිර්දේශය අනුව සස්පෙක්ටඩ් කෙනෙක් probable පැත්තට ඇවිල්ලා ඒ සාම්පල ලබා ගැනීම. එතකොට අපිට මේ සාම්පල එසේ මෙසේ නිකන් කරන්න බෑ. ඔවුන් පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට්ස් දාලා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරලා ඒ සාම්පලය අරගෙන මේ සාම්පලය පැක් 3ක ආරක්ෂිතව පැක් කරලා ඩ්‍රයි අයිස් වල දාලා ඉතා සුරක්ෂිතව ප්‍රවාහනය කරන්න ඕනේ. ඒ ප්‍රවාහනය කිරීමේදී ඒ ලබා දෙන මේ ස්ථාන 16 සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන 16ට මේ බෙදීම සම්බන්ධව ඉතාම සමායෝජනය කියන්නේ සියලුම කාර්ය මණ්ඩල එකට එකතු වෙලා ඉතා සංකීර්ණ ක්‍රියාවලියකින් වසංගත රෝග විද්‍යාංශය දිවාරයන් ඔබලා මහන්සි වෙලා තමයි මේ ස්ථානයට මෙච්චර ප්‍රමාණයක් යවන්න, මේ ස්ථානයට මෙච්චර ප්‍රමාණයක් යවන්න කියලා කටයුතු කරන්නේ. එතකොට අපි දන්නවා විශාල වැස්සක් වැහැලා ගංගාව ගලාගෙන එනකොට මෝයකට බ්ලොක් වෙනවා. එවැනි අවස්ථාව වෙන එක ස්වභාව ධර්මයේ. ඒ අනුව අපි මහජනතාවට කියන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මේ පරීක්ෂණය කිරීම සඳහා ඔබගේ සාම්පල ඉදිරිපත් කරන්න. අපි ඉදිරි පැය 24 තුළ හෝ ඊළඟ පැය 24 තුළ හෝ මේ ප්‍රතිඵලය දීලා ඔබ නිරෝධායනය කිරීම සඳහා යොමු කරන සාම්පලය දුන්නු ගමන්ම අපි නිරෝධායනය පටන් ගන්නවා. ඒ නිසා සහයෝගය දෙන්න, සම්මා දිට්ඨිය ප්‍රඥාව වඩන්න, සීලය ඒක රකින්න, ඒ සමාධිගත වෙන්න මේ රෝගේ මර්ධනය කරන්න තව ගොඩක් දේවල් අපිට ඉස්සරහට කතා කරන්න. දැන් පෞද්ගලික අංශයනොත් PCR පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව තියෙනවා කියන කරුණ ඔබතුමා කිව්වා. හැබැයි මේ වගේ වාර්තා නිකුත් කිරීමේ වගකීම සම්පූර්ණ රජයටද පැවරෙන්නේ නැත්නම්? ඔව්, ඔබ දන්නවා මේ රෝගය පිළිබඳව විශ්ලේෂණාත්මකව විග්‍රහ කොට එම රෝගියා කවුද යන්න නිශ්චිතව හඳුනා ගැනීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයට පවරලා තියෙනවා. ඒ වගේම සමහර විට එක රෝගියාගේ සාම්පල ආයතන දෙකකට යවෙන්න පුළුවන්. පෞද්ගලික තැනටත් යවෙන්න පුළුවන්. එතකොට මේක ඩුප්ලිකේට් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සියලු දෙනාගේම තොරතුරු අපගේ වසංගත රෝග විද්‍යාංශයට දිනපතා ඒ ආයතන වල යවෙනවා. ඒ වගකීම උදෙසා වග වෙලා තියෙන ඒ ආයතන. ඒ විස්තර ආවම ඔවුන් නිකන් ඉන්නේ නැහැ. time place person මේ වසංගත රෝග මේ දත්ත විශ්ලේෂණයේ ගැඹුරු මූලධර්ම අනුගමනය කරමින් වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන්
මෙයා නිශ්චිතවම රෝගියෙක්දයි හඳුනා ගන්නවා. සැකකට යුතු දෙවෙනි පරීක්ෂණය කරනවා. දෙවෙනි පරීක්ෂණය කරනවා. ඒ තරම් සූක්ෂම ලෙස තමයි මේ රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලිය කරන්නේ. ඒ නිසා බාහිරින් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. මේකේ සත්‍යතාවය, මෙහි ගැඹුරු බව, මෙහි තියෙන විශ්වාසනීයත්වය සියල්ල රැකෙන්නේ මේ බුද්ධිමය කටයුතු කරන වසංගත රෝග විද්‍යාංශයේ නිලධාරීන් සහ රාජ්‍ය බුද්ධ්‍යංශය. මේ දවස්වලදී කොයිතරම් PCR ප්‍රමාණය අපි වැඩි කරලා තියෙනවද මේ වෙන විට? ඒ ප්‍රශ්නෙට මම පසු උත්තර දෙන්න හිටියත් දැන් මම උත්තර දෙන්නම්. ඇත්ත වශයෙන්ම කියනවා නම් පහුගිය 5 වෙනිදා ඉඳලා මේ වෙනකොට 30000කට අධික පරීක්ෂණ සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඉස්සර අපි දිනකට 2000ක් 2500ක් කරේ. පසුගිය 6 වෙනිදා අපි පළවෙනි රෝගියා වාර්තා වෙන දින වෙනකොට 2000කට ආසන්න ප්‍රමාණයක් කරාට දෙවෙනි දවසේ 6 වෙනිදා 4880ක් කරා. 7 වෙනිදා 5578ක් කරා. 8 වෙනිදා 4824ක් කරා. 9 වෙනිදා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකට ලං වෙන්න ආවා 7443ක් කරා. ඒ වගේම ඊළඟ දවසේ 10 වෙනිදා 7495කට ආවා. ඒ වගේම 11 වෙනිදා ඊයේ 7248ක් කරා. රෑ 12න් පස්සෙත් මම උදේ 5ට නැගිටලා බැලුවා 145ක් මේ වෙනකොට කළා ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට PCR කරන ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. මම නැවත කිව්වොත් මම ඉස්සරහදී විග්‍රහ කරලා පෙන්නන්නම් මේ ඉවලුවේෂන් එක පළවෙනි 50000 කරන්න කොච්චර කල් ගියාද දෙවෙනි 50000 කරන්න කොච්චර කල් ගියාද කියන එක. ඒකෙන් ඔබට දැනගන්න පුළුවන් මේ මහජනතාවට කොච්චර ශීඝ්‍රයෙන් අවශ්‍යතාවය අනුව අපි මේ පරීක්ෂණ කරාද කියලා. ලංකාව වගේ රටක තීව්‍ර ද්‍රව්‍ය කියන්නේ රිසෝසස් සම්පත් සීමිතයි. ඒ සම්පත් සීමිත ප්‍රමාණය උපරිම ලෙස විද්‍යානුකූල පදනම මත පරීක්ෂණ කිරීම නිසා තමයි අපිට පුළුවන් වෙලා තියෙන මේ තත්ත්වයට එන්න. අප තවදුරටත් කතා කරමු මේ වැදගත්ම කාරණා අපි ඔබ දැනුවත් කරන්නේ. සුබ දැසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අදත් අප සූදානම් වෙන්නේ මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත් කරන්න. යනුව අඛණ්ඩව මේ දින කිහිපය පුරාම මේ මොහොතේ පවතින අසංගත තත්ත්වය පිළිබඳව අප නිරන්තරයෙන් කතා කළා. ඒ වගේම විශේෂයෙන්ම අප උසස් පෙළ විභාගයේ ආරම්භ වනවා. ඒත් එක්කම අපි ඒ සඳහා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඔබට දැනුවත් කළා. යම් ආකාරයේ විශේෂිත විභාග මධ්‍යස්ථාන පිහිටුවලා තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල සිටින දරුවන්ට කොළඹ පාසල් තියෙනවා නම් පැමිණිය යුතු නැහැ. ඒ විශේෂිත පාසල් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම විභාගයට පැයකට කලින් පැමිණිය යුතුයි කියන දැනුම් දීලා තියෙනවා. අවශ්‍ය කරන පහසුකම් ප්‍රවාහන පහසුකම් සියල්ලම රජය විසින් සලසා දීලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ දැනුවත් වෙන්න කියන කාරණෙත් එක්ක බොහොම හදවතින්ම අපි සුබ පතනවා මේ වෙලාවේ බොහොම දැවැන්ත අසීරු අවස්ථාවකදී මානසික වශයෙන් යම් ආකාරයක ගැටණයන් තියෙන වෙලාවකදී විභාගයට මුහුණ දෙන දරුවන්ට බොහොම නිරවුල් මනසින් මේක සාර්ථක කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරතුරේ අද දවස වන විටත් ඊයේ රාත්‍රිය වන විටත් ආසාදිතින් වාර්තා වීම සිදු වෙලා තිබුණා. මේ බ්‍රැන්ඩික්ස් කමාගම මූලික කරගත් පොකුර තවදුරටත් ප්‍රසාරණය වෙන ආකාරයක් අප දුටුවා. ඒ වගේම රටේ විවිධ ප්‍රදේශවලින් ආසාදිතින් වාර්තා වීම සහ තවත් ප්‍රදේශ කිහිපයක් ඊයේ දවසේදී සංචරණ සීමා පැනවීමට සිදු වෙනවා. ඒ තමයි පවතින තත්ත්වය. මේ පිළිබඳ විග්‍රහ කරගන්නට අද දවසේදී අපි ආරාධනා කළා බොහොම ගෞරවයෙන් යුතුව වසංගත පේගේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය වසංගත රෝග විද්‍යාංශයේ මංජුල කාර්යවසම් වෛද්‍යතුමන් අයබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ප්‍රාථමික සත්කාරක සේවා අධ්‍යක්ෂතුමන් විශේෂයෙන්ම PCR පරීක්ෂණ හා සම්බන්ධයෙන් යම් ආකාරයක කතිකාවන් රට ඇතුලේ තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් බොහොම හොඳ නිර්වුල් පිළිතුරක් අපිට තුමන්ගෙන් අද දවසේදී ලබා ගන්නට පුළුවන්. යනුව ප්‍රාථමික සත්කාරක සේවා අධ්‍යක්ෂතුමන් වෛද්‍ය ප්‍රියන්ත හතපතු මහතා අයබෝන් අධ්‍යක්ෂතුමනි. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මම මුලින්ම වසංගත වේදේ පැත්තෙන් පටන් ගන්නම්. මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳව අපට පුංචි පැහැදිලි කිරීමක් කළොත්. ඔව් චාමර මම හිතන්නේ අද දවස වෙනකොට අපි රෝගීන් 5752ක් වැනි 4752ක් වැනි රෝගීන් සංඛ්‍යාවක් අපිට වාර්තා වෙලා තියෙනවා දැනට ලංකාවේ COVID-19 රෝගීන්. ඒ එක්කම මේ බ්‍රැන්ඩික්ස් ආයතනය සම්බන්ධයෙන් ආපු රෝගීන් සංඛ්‍යාවත් 1307ක් පමණ ප්‍රමාණයක් දැනට වාර්තා වෙලා තිනවා. ඉතින් ඒත් එක්කම ඊයේ දවස් වෙනකොට මේ රෝගයට ආසාදිත වූ මේ බ්‍රැන්ඩික්ස් ආයතනය හා සම්බන්ධ වුණු රෝගීන් 122ක් අපිට වාර්තා වුණා. ඒත් එක්කම තවත් රෝගීන් දෙන්නෙක් වාර්තා වුණා අපිට පිටරට ඉඳලා ආපු අපේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටපු රෝගීන් දෙදෙනෙකුත් වාර්තා වුණා. ඒත් එක්කම ඒ රෝගීන් 124ක් ඊයේ දවසට වාර්තා වුණා. ඒ රෝගීන්ගෙනුත් ඇත්තටම බොහොමයක් පිරිසක් අපිට වාර්තා වුණ 122කින් මේ පොකුරට සම්බන්ධ රෝගීන් 122කින් ඇත්තටම වැඩි පිරිසක් වාර්තා වුණේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. ඒත් එක්කම 12ක් වගේ රෝගීන් සංඛ්‍යාව පමණයි නිවෙස් ආශ්‍රිතව නිවෙස් නිරෝධායනය වෙමින් සිටියේදී අපිට හමු වුණේ. ඉතින් ඒ එක්කම අපිටත් ඉදිරියේදීත් මේ රෝගීන් වාර්තා වීමේ
හැකියාව තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඉදිරියටත් රෝගීන් දවසකට දිනකට කීප මේ අනුව වාර්තා වෙයි කියලා යම් කිසි දින ගානකින් පසුව මේ රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඇඟලුම් කර්මාන්ත ශාලා පැත්ත අවධානය යොමු කරද්දී බ්‍රැන්ඩික්ස් පොකුර තවමත් ක්‍රියාත්මකයි. ඒ ASCII අපි දුටුවා ඔවුන්ගේ වැලිසර කර්මාන්ත ශාලාව, ඊට පස්සේ කොග්ගල කර්මාන්ත ශාලාව පිළිබඳ කතා කළා. එතනින් පස්සේ කටුනායකට යනකොට නෙක්ස්ට් ගාමන්ට් එකේ ආසාදිත 11 දෙනෙක් මේ වෙද්දී වාර්තා වුණා. ඊටත් අමතරව ඊයේ දවසේදී රාත්‍රියේදී විශේෂ නිවේදනයක් මේ හෙළ ක්ලෝදින් ආයතනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔවුන්ගේ තිහාරිය තිබුණු ප්ලාන්ට් එකේ යම් ආසාදිතයෙකු වාර්තා වෙනවා කියන කාරණේ. මේ ඇඟලුම් කර්මාන්ත ශාලා ආසාදිත පොකුරේ දැන් සියලු PCR කරලා තියෙනවද නැත්නම් මේ අනෙකුත් කර්මාන්ත ශාලාවල කොහොමද ක්‍රියාවලිය? ඔව් චාමර, අපි අතර මේකේ ප්‍රථම රෝගියා අපිට වාර්තා වෙන්නේ මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ඒ රෝගියා වාර්තා වෙන්නේ අපිට දැනට අතන සතියකට කලින්, ඒ කියන්නේ ගිය සෙනසුරාදා හවස තමයි ප්‍රථම රෝගියා වාර්තා වෙන්නේ. ඒකත් අපේ මේ ආරක්ෂණ පද්ධතිය හරහා තමයි අපිට මේ රෝගියා වාර්තා වෙන්නේ. ඒ රෝගියා වාර්තා වීමත් එක්කම අපි ඊට සඳුදා දිනේදී ඉරිදා දිනේදීම ඇත්තටම ඒ රෝගියාගේ ළඟම ආශ්‍රිතයන් 100ක් පමණ PCR පරීක්ෂණ කරා. ඒකෙන් ඇත්තටම 68 දෙනෙක් පමණ මේ COVID-19 ආසාදිතයන් බව අඳුනාගත්තා. ඒත් එක්කම අපි පහුවෙනිදාම ඒ කර්මාන්ත ශාලාවේ සියලුම සේවක මහත්මීන් මේ ආයතනයට ගෙනහැල්ලා PCR පරීක්ෂණය වලට භාජනය කරා 1500ක් පමණ. ඒක ඇත්තටම පහසු කටයුත්තක් නෙවෙයි. ඒත් එක්කම අපි තීරණය කරා මේකේ මොකද මේ ඇඟලුම් කර්මාන්තයේ ආශ්‍රිතව අපි දන්නවා මේ අපේ නයන කලාපයේ ආශ්‍රිතව ගොඩක් නවතැන් ගෙන ඉන්නවා මේ සෑම ඇඟලුම් කර්මාන්ත ශාලා. ඒත් එක්කම මේ වෙනත් අපේ නයන සැකසුම් ආයතන වල වැඩ කරන පිරිස් මේ එකම ස්ථානවල නවතන්ගෙන ඉන්නවා. එකට ගොඩක් ඒ පිරිස ගොඩක් තමන්ගේ කටයුතු කරන්න බොහොම එකතුවෙන්. ඒක නිසා අපි තීරණය කරා මේ PCR පරීක්ෂණය කරන ප්‍රමාණය පුළුල් කළා මේ ආශ්‍රිතව විශේෂයෙන්ම කටුනායක මේ මිනුවන්ගොඩට ආශ්‍රිතව තියෙන කටුනායක සියලුම මේ අපනයන කලාපවල සිටින මේ පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ සිදු කරන්න. ඒත් එක්කම තමයි මේ ඇත්තටම මේ අනිත් ආයතනවලත් මේ රෝගීන් අපිට වාර්තා වුණේ. ඒකත් එක්ක අපි ඒ දිගට මේ කටයුතු කරගෙන ගියා. මේ පහුගිය සතියේම ඇත්තටම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවකයන් සියලුම දෙනා මේ සඳහා ඉතාමත් කැපවීමෙන් ඇත්තටම මේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙනත් ප්‍රදේශවලින් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගී වෙලා ඉතාමත් කැපවීමෙන් දිවාරය නොබලා ඇත්තටම සමහර අවස්ථාවලදී රාත්‍රී 10 රාත්‍රී 12 පමණ වෙනකම් මේ PCR පරීක්ෂණ කරන කටයුතු කරගෙන ගියා. ඒ PCR කරපු සාම්පල් ප්‍රවාහනය සමහර දාට එළි වෙන 3ට 4ට තමයි සාම්පල් ප්‍රවාහනය කරේ. ඒත් එක්කම මේ විශේෂයෙන් මේ අපේ ලැබ්ස් මේ පරීක්ෂණ පවත්වන මේ ස්ථාන ඒගොල්ලත් දිවාරය නොබලා මේ කටයුතු කරමින් පවතිනවා. දැනටත් ඒ ක්‍රියාවලිය ඉදිරියටත් අරගෙන යනවා. ඒකත් එක්කම තමයි අතන මේ අනිත් රෝගීන් අපිට වෙනත් ස්ථානවලින් හමු වුණේ. තාමත් අර ඉදිරිපත් නොවුණු හඳුනා ගන්න නොහැකි වුණු ආසාදිතයයි තහවුරු කරපු රෝගීන් ඉන්නවද? ඇත්තටම චාමර එහෙම ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි මේ ආසාදිතයයි තහවුරු නොකළ රෝගීන් අපිට හමු වෙලා තියෙන්නේ. ඒ ප්‍රධානම හේතුව ඒකට චාමර මේ අපි වෙනදා වගේ නෙවෙයි මේක අපිට අපි හැමෝම පිළිගත යුතුයි. මේක එක දවසකට මේ දවස් කීපය ඇතුළත අපිට කරන්න තියෙන රාජකාරී ඉතාමත් බහුලයි. වෙනදා අපිට එක රෝගියෙක් වාර්තා වෙන්නේ දවසකට එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තමයි මුලදීම අපිට මේ COVID-19 රෝගීන් අපිට වාර්තා වෙන්නේ. උඹට මතක ඇති මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ ආවේ එහෙමයි. එතකොට අපිට ඒ සඳහා ඉතාමත් පුළුල් පරීක්ෂණයක් කරන්න පුළුවන් හැකියාව තිබුණා මේ රෝගීන්ගේ ආගිය තැන් ඉතාමත් සියුම්ව නිරීක්ෂණය කරන්න. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාවත් ඒ වගේම රාජ්‍ය බුද්ධ්‍යංශයත් එකතු වෙලා. නමුත් මේ අපිට තියෙන වැඩ කොටසත් එක්ක මේක ඉතාමත් ගැඹුරට විශ්ලේෂණය කරන්න අපහසුතාවයක් තියෙනවා. ඒක නිසා තමයි මේ කීප දෙනෙක් අපිට හඳුනා ගැනීමට නොහැකියලා තිබුණේ. මට තප්පර කීපයක් හොඳයි. ඔව් ඒක නිසා ඒ පරීක්ෂණ තවදුරටත් කරගෙන යනවා. මම හිතන්නේ ඒ කීප දෙනත් අපිට මූලාශ්‍රය හොයා ගැනීමට අපහසු වෙන එකක් නැහැ ඉදිරියේදී. අනිත් සියලුම දෙනාට බොහොමයක් දෙනා එතකොට මූලාශ්‍රය වශයෙන් ඇත්තටම මේ බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධකම් තියෙන පුද්ගලයන් තමයි අපිට දැනට වාර්තා වෙලා තියෙන්නේ. හොඳයි. ප්‍රාථමික සත්කාරක සේවා අධ්‍යක්ෂතුමන් පැත්තට අපි එනකොට දැන් මේ වෙද්දී ඔය කියපු ඇඟලුම් කර්මාන්ත ශාලාවල සම්බන්ධයෙන් ඊට අමතරව ඊයේ දවසේදී රදගුරු නිවාසයේ විසින් මන්නර මේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා. මේ ආසාදිතයෙක් වාර්තා වීම සිද්ධ වෙන්නේ ඔවුන්ගේ
මේ නිවාසේ වැඩ කරපු කෙනෙක් නෙමෙයි මේ කන්ස්ට්‍රක්ෂන් එහෙම නැත්නම් ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමක සේවකයෙක්. ඒක බොහොම බරපතල කාරණයක් බවට පත් වෙනවා. මොකද ඔවුන් එකට සමීපව කටයුතු කරන නිසා. ඒ වගේම තමයි ඊයේ දවස් වෙනුවටදී දැනුම් දීම කර තිබුණා ගාල්ල අධිවේගී මාර්ගයේ තිබු බස් රථයක එක් ආසාදිතයෙකු සිටියා. ඒ ආශ්‍රිතයින් 35 දෙනෙකු පමණ ඉන්නවා. ඒ නිසා මේ අය වහාම ඉදිරිපත් වෙන්න කියන කාරණේ දැනුම් දීලා තිබුණා. දැන් අපිට මේ සියලු දේ දිහා බලාගෙන ඉද්දී වෛද්‍යතුමනි හිතන දේ තමයි කොහොමද PCR කරන්න කියන දා. දැන් මොකද පහුගිය දවසේ වාර්තා වුණා බුක් ෆෙයාරකට නැත්නම් පොත් ප්‍රදර්ශනයට එක්ක ආසාදිතයෙක් ගියා කියලා. එතකොට දැන් මේ බුක් ෆෙයාර් ගියපු හැමෝම හොයාගෙන PCR කරනවද? කොහොමද පදනම PCR පරීක්ෂණ කිරීමේ? ප්‍රථමයෙන් මට අවසර දෙන්න ඕනම ජාතික ආපදාවකදී ජාතික යුතුකම් ඉටු කරන ජාතික රූපවාහිනිය අප වෙනුවෙන් මේ අවස්ථාව ලබා දීම ගැන බොහොම ස්තුතියි. ඒ සඳහා ඒ වෙනුවෙන් ඔබගේ ප්‍රධානී වෛද්‍ය නිහාල් ජාතික මැතිතුමා ඇතුළු ඔබ සම්පූර්ණ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. දෙවනුව මට අවසර දෙන්න ප්‍රවේශයක් ගන්න. අපි මිනිස්සු දැනුවත් කරනවා. ඔබගේ රූපවාහිනිය උදේ හවස මේක දැනුවත් කරනවා. මට බුද්ධ ආගමේ තියෙන පටිච්ච සමුප්පාදය පොඩ්ඩක් කියලා දෙන්න ඉඩ දෙන්න. ගින්නක් ඇති වෙන්නේ වුණොත් තමයි ගින්නක් තියුණොත් තමයි දුමක් නැගින්නේ. ගසක් තියුණොත් තමයි ඵලයක් එන්නේ. ඒ නිසා අපි මේ මොහොතේ කරන හැම දෙයක්ම ඊළඟ මොහොතට බලපානවා. මේක තමයි පටිච්ච සමුප්පාදයේ තියෙන යථාර්ථය. ඒ නිසා ජනතාවනි ඔබ දැන් මේ මොහොතේ කරන දේ ඊළඟට බලපානවා. අපි මේ කියන දේ ඊළඟට බලපානවා. ඒ අනුව යමින් මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේන ප්‍රඥා සීල සමාධිය ගැන කියලා දෙනවා. අපි මේ වඩවන්නේ ඔබේ ප්‍රඥාව. ඔබ ප්‍රඥාව වඩවලා ඔබගේ සංකල්ප යහපත් ලෙස ගන්න, ක්‍රියාකාරීත්වය යහපත් වෙන්න මොකක් වෙනුවෙන්ද? හෙට දවසේ මේ රට ලෝකේ පුරා වෙලාගෙන තියෙන මේ රට වෙලාගෙන තියෙන කොවිඩ් කියන වසංගතය මර්ධනය කරන්න. ඒ නිසා අපි විසින් කියනු ලබන මේ සියලු දේ සිහි බුද්ධියෙන් හොඳින් අවබෝධ කරගෙන ඔබගේ ප්‍රඥාව වඩා දිනපතා ඒ ඉටු කරමින් සීලයක් බවට පත් කර සමාධිගත කරොත් ඔබගේ චර්යාව වෙනස් කරොත් මේ රෝගය මර්ධනය කරගන්න පුළුවන්. මේ රෝගයට බෙහෙතක් තාම හොයාගෙන නැහැ, එන්නතක් හොයාගෙන නැහැ. චර්යාත්මක වෙනසකින් තමයි රෝගය මර්ධනය කරන්න පුළුවන්. ඒ කුමක්ද? සෞඛ්‍ය පුරුදු ඉටු කිරීම, ඒ වගේම Tamanට රෝග ලක්ෂණ තිබේ නම් පරීක්ෂාවකට තහවුරුකට නිරෝධායනයේ යෙදීම. ඔබගේ ප්‍රශ්නය මේ පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධව. මේක මම කෙටියෙන් විග්‍රහ කරන්න ගියොත් එහෙම වසංගත රෝග විද්‍යා අංශය මෙතුමා අපිත් එක්ක ගෙනවා ඇති. වසංගත රෝග විද්‍යා අංශය ඉදිරිපත් කළ දෙන මාර්ගෝපදේශයක්. ඒ මාර්ගෝපදේශය පැහැදිලිව විස්තර කරනවා රෝගියෙකු හඳුනා ගැනීම හා සම්බන්ධව ජනතාවගේ වගකීම සමග රෝහල් වල ඉන්න වෛද්‍ය වෘත්තිකින් ඒ කියන්නේ වෛද්‍ය සේවයේ දෙන්නන්ගේ වගකීම. මේ අනුව මේ විස්තර කරනවා මේ වසංගත රෝගය සම්බන්ධව කේස් ඩෙෆිනිෂන් කියලා එකක්. මෙතුමා මට වැඩි හොඳට දන්නවා. වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියට ගියොත් එහි තියෙනවා බෝවන රෝග ව්‍යාප්තිය මර්ධනය කිරීමේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශයන් නිකුත් කළා. ඒකේ විස්තර කරනවා වසංගත රෝගයක් මර්ධනය කිරීමේදී early identification. ඒ කියන්නේ ප්‍රජාවේ ඉන්න පිරිස ඉක්මනින් හඳුනාගෙන ඔවුන් තව කෙනෙක් හා යෑම මේ තියෙන්නේ අපි සියලුම සෞඛ්‍ය සේවකයන් වෙත ඉදිරිපත් කිරීම සඳහා වූ මාර්ගෝපදේශය මේක අදලා තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ. මේකේ තියෙන පිටුවලට ගියොත් එහෙම මේකේ තියෙනවා කේස් ඩෙෆිනිෂන් කියලා එකක්. කේස් ඩෙෆිනිෂන් කියලා එකක්. මේ කේස් ඩෙෆිනිෂන් එකේ තියෙනවා විස්තර කළා suspected probable definite. ඒ කියන්නේ සැකකටයුතු විය හැකි සහ ඒකාන්තයෙන්ම රෝගියෙක් කියන එක වෙන් කිරීම සඳහා වූ කිසියම් වූ සංකල්පමය විග්‍රහයක්. මේ විග්‍රහය අනුව අපි කියනවා කිසියම් කෙනෙකුට උණ හෙම්බිරිස්සා ගතිය සමග විදේශගත වී පැමිණි පුද්ගලයෙක් නම් ඔබ සැකකටයුතු බැවින් වහාම වෛද්‍යවරයෙකු හම්බ වෙන්න. ඒ විදිහට කේස් ඩෙෆිනිෂන්ස් විස්තර කරලා තියෙනවා. ඒ වගේම ඔබ උණ සෙප්පතිස්සාව සහිතව COVID-19 කියලා හඳුනාගත්ත රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු නම් ඔබ සැකකටයුතු පුද්ගලයෙක් කියලා අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා සමාජයේ ඉන්න සෑම කෙනෙක්ම ප්‍රඥාවෙන් ඒ තේරුම්ගෙන එසේ තියෙන අය ඉදිරිපත් වීම පළමුවෙන් සිදු විය යුතුයි. කොතෙන්ට ඉදිරිපත් වෙන්න ඕනේ? ඉදිරිපත් විය යුත්තේ වෛද්‍යවරයෙක් ගාවට රෝහලකට ඉදිරිපත් වෙන්න ඕනේ. රෝහලකට ඉදිරිපත් වුණාම මේ රෝගය පිළිබඳ වෛද්‍ය වෘත්තීමේ ප්‍රඥාව ඇති වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය මේ රෝග ලක්ෂණ හඳුනාගෙන ඔහු probable විය හැකි රෝගියෙක් බවට නිශ්චය කරගෙන ඔහුගේ සෙම පටල සාම්පලය නිශ්චිත පරිදි නිවැරදි ක්‍රමයට අරගෙන එය PCR පරීක්ෂණ කරන සායනයකට යැවීමෙන් තමයි අපි රෝගය COVID-19 තියෙන රෝගීද කියලා හඳුනගන්නේ. එතකොට මට මේ විග්‍රහයෙන් විස්තර කරලා දෙන්න ඕනේ සෞඛ්‍ය මේ මම කතා කරන්නේ
රටේ සාමාන්‍ය ජනතාවට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සහ පෞද්ගලික අංශයේ රෝහල් සියලුම වෛද්‍ය වෘත්තියේ සත්කාර වෘත්තියේ දෙන සියලු දෙනාට කේස් ඩෙෆිනිෂන් අනුව රෝගීන් හඳුනගන්න රෝගියාගේ වගකීම සැක කටයුතු අපි විසින් විස්තර කර ඇති COVID-19 රෝගීකුවයි සැක කටයුතු බවට පත් කිරීම සඳහා ඇති විස්තරාත්මක විග්‍රහය අනුව ඔබට මේ ලක්ෂණ තිබෙනවා නම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න. ප්‍රඥාව වඩලා තමන්ගේ කර්මාන්ත ක්‍රියාව ඉදිරිපත් කරන්න. එහෙම තමයි අපිට රෝගීන් හඳුනාගෙන නිරෝධායනය කළා තවත් දුරට පැතිරී යාම මර්ධනය කළා මේ රෝගය මර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. කොහොමද පොච්චි ප්‍රශ්නයක් එතන යොමු කරන්න. දැන් මේ මොහොතේදී මතු කරන කාරණය තමයි රෝග ලක්ෂණ වලින් තොර ආසාදිතින් බොහෝ දෙනෙක් වාර්තා වෙනවා කියන කාරණය. ඔව් ඒකටත් කේස් ඩෙෆිනිෂන් එකක් තියෙනවා. ඔබ COVID-19 රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු නම් ඒ කියන්නේ රෝග ලක්ෂණ නැති වෙන්න පුළුවන්. ඔබ විදේශගතව පැමිණ ඇයෙකු නම් කොවිඩ් මේ සැකකටයුතු පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උන්න හෙම්බිරිසාව නියුමෝනියා ගති තියෙන කෙනෙක් නම් ඒක රෝග ලක්ෂණ තියෙන කෙනෙක් වෙනවා. නැති අයටත් අපි මේ කේස් ඩෙෆිනිෂන් වල විස්තර කරනවා. ආශ්‍රිතයෙකු නම් ඔබ ආශ්‍රිතයෙකු නම් ඔබ එක්ස්පෝස් වුණා නම් බස් එකේ යනකොට රෝගියෙකුට එක්ස්පෝස් වුණා නම් එයාටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ ඉදිරිපත් වෙලා වෛද්‍යවරයෙක් ගාවට ගියාම වෛද්‍යවරයා හෝ හෙද නිලධාරණිය විසින් ඒ රෝගියාගේ විස්තර හොඳින් අසා ඔහු ප්‍රොබබල් කෙනෙක් කියලා හඳුනගෙන ඔහුගේ සාම්පලය යවනවා රසායනාගාරයකට. ඒ රසායනාගාරයකට ගිහිල්ලා පරීක්ෂණ කරන හැටිත් කළ යුතු ආකාරය ගැනත් ඇලොග්‍රිදම් එකක් විස්තරයක් පැහැදිලිව තියෙන මාර්ගෝපදේශයක්. අපේ ඔය දෙවක අංක 2 කියලා යොදලා තියෙන මගේ ඉදිරිපත් කිරීමේ මේ මාර්ගෝපදේශයේ තියෙන කොහොමද ඔබ PCR පරීක්ෂණයක් කර ගැනීම සඳහා යොමු කිරීම කියන එක. එතන මෙන්න මේ විදිහට ආවහම ඔව් මෙන්න මේකේ තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ වෙබ් අඩවියේ දකුණු අත පැත්තේ පහළ මේ ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒ වගේම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හරහත් මේක ගන්න පුළුවන්. එතකොට අපි මේ සස්පෙක්ටඩ් කේසස් මේ බ්‍රැන්ඩික්ස් ආයතන හා සම්බන්ධ වූ මූලාශ්‍රය ආශ්‍රිතව සියලු දෙනා සම්මා දිට්ඨිය යහපත් දැක්ම සම්මා සංකල්පය ඇති කර ගනිමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඔවුන්ගේ ආශ්‍රිතයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී අප වෙත එන්න අපි ඔබගේ ජීවිතය සහ ව්‍යාප්තිය රැක ගැනීම සඳහා පරීක්ෂණ කරලා නිරෝධායනයට යොමු කරනවා. ඒ වගේම සෞඛ්‍ය නීති මුඛාවරණ පැළඳීම hand washing අතසේදීම දුරස්ථභාවය ආදී වූ සියලු ස්වච්ඡතාවයන් රැක ගැනීම තමයි මේ රෝගය මර්ධනය කර ගැනීමට තියෙන්නේ. තාම ඔබේ ප්‍රශ්නෙට උත්තරේ මං ආවේ නැහැ. කොහොමද PCR පරීක්ෂණය කරන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශය පළමු වරටම චීනයේ ඒ නගරයේ පළවෙනි රෝගියා වාර්තා වෙනකොටම දෙසැම්බර් මාසේ වෙනකොටම අපේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ PCR පරීක්ෂණ කිරීමේ පළමු එකකේ පිහිටුවා. දෙවෙනි ඒකකය ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යකෙකි පිහිටුවා. අපි පෙබරවාරි මාසේ වෙනකොටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික පියවර ගත තවත් 4ක් ව්‍යාප්ත කරන්න. අනුරාධපුරයේ ගාල්ල උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ නුවර මේ PCR පරීක්ෂණ කිරීමේ ලැබ් ඇති කර. මේක සරල දෙයක් නෙවෙයි. මේ උපකරණය ගේන්න ඕන, ආරක්ෂිත ක්‍රම තියෙන්න ඕන, සේෆ්ටි කැබිනට් තියෙන්න ඕන, අවශ්‍ය ලොජිස්ටික්ස් සැපයුම් තියෙන්න ඕන. ඒ සියලුම දේවල් ඉති කරලා අපි පෙබරවාරි මාසේ මාර්තු මාසේ වෙනකොට ලංකාවේ ලැබ්ස් 6ක් නිර්මාණය කරා. ඊට පස්සේ අප්‍රේල් මාසේ වෙනකොට තවදුරටත් ඒක මේ ව්‍යාප්ත කිරීමෙන් 12ක් දක්වා වැඩි කරා. මේ වෙනකොට ලංකාවේ PCR පරීක්ෂණ කරන ස්ථාන 26ක් තියෙනවා. ඒ 26න් පෞද්ගලික ආයතන 5ක් තියෙනවා. මම හිතනවා නම් කිව්වොත් හොඳයි කියලා. මොකද ජනතාවට සැකකටයුතු නම් පහසුවෙන් කර ගැනීම සඳහා ආසිරි රෝහල, ඒ වගේ නවලෝක රෝහල, ලංකා, ඩර්ඩන් සහ ජීන් ටෙක් කියලා රාජගිරිය අලුතෙන්ම පටන් ගත්ත පෞද්ගලික ආයතන 5ක් තියෙනවා. විශ්වවිද්‍යාල 5කට හැකියාව තියෙනවා මේ PCR පරීක්ෂණය කරන්න. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ වෛද්‍ය පීඨය, ඒ වගේම කරාපිටිය වෛද්‍ය පීඨය, යාපනයේ වෛද්‍ය පීඨය සහ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ මේ පහසුකම් තියෙනවා. රජයේ අපසතුවම මේ ආයතන 15ක් තිබෙනවා. සහ ආමි කියන්නේ යුද හමුදාවෙත් රෝහලෙත් මේ පරීක්ෂණ කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ පරීක්ෂණ කිරීමේදී ඉතා වැදගත් වෙනවා පරීක්ෂණ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දෙන ලද නිර්දේශය අනුව සස්පෙක්ටඩ් කෙනෙක් ප්‍රොබබල් පැත්තට ඇවිල්ලා ඒ සාම්පල ලබා ගැනීම. එතකොට අපිට මේ සාම්පල එසේ මෙසේ නිකන් කරන්න බෑ. ඔවුනුත් පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට්ස් දාලා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරලා ඒ සාම්පලය අරගෙන මේ සාම්පලය පැක් 3ක ආරක්ෂිතව පැක් කරලා ඩ්‍රයි අයිස් වල දාලා ඉතා සුරක්ෂිතව ප්‍රවාහනය කරන්න ඕනේ. ඒ ප්‍රවාහනය කිරීමේදී ඒ ලබා දෙන මේ ස්ථාන 16
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන 16ට මේ බෙදීම සම්බන්ධව ඉතාම සමායෝජනය කියන්නේ සියලුම කාර්ය මණ්ඩල එකට එකතු වෙලා ඉතා සංකීර්ණ ක්‍රියාවලියකින් වසංගත රෝග විද්‍යාංශයේ දිවාරයන් ඔබලා මහන්සි වෙලා තමයි මේ ස්ථානයට මෙච්චර ප්‍රමාණයක් යවන්නේ මේ ස්ථානයට මෙච්චර ප්‍රමාණයක් යවන්නේ කියලා කටයුතු කරන්නේ. එතකොට අපි දන්නවා විශාල වැස්සක් වැහැලා ගංගාව ගලාගෙන එනකොට මෝයකට බ්ලොක් වෙනවා. එවැනි අවස්ථාව වෙන එක ස්වභාව ධර්මයේ. ඒ අනුව අපි මහජනතාවට කියන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මේ පරීක්ෂණය කිරීම සඳහා ඔබගේ සාම්පල ඉදිරිපත් කරන්න අපි ඉදිරි පැය 24 තුළ හෝ ඊළඟ පැය 24 තුළ හෝ මේ ප්‍රතිඵලය දීලා ඔබ නිරෝධායනය කිරීම සඳහා යොමු කරන සාම්පලය දුන්නු ගමන්ම අපි නිරෝධායනය පටන් ගන්නවා. ඒ නිසා සහයෝගය දෙන්න, සම්මා දිට්ඨිය ප්‍රඥාව වඩන්න, සීලය ඒක රකින්න, ඒ සමාධිගත වෙන්න මේ රෝගේ මර්ධනය කරන්න තව ගොඩක් දේවල් අපිට ඉස්සරහට කතා කරන්න. දැන් පෞද්ගලික අංශයනොත් PCR පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව තියෙනවා කියන කාරණා ඔබතුමා කිව්වා. හැබැයි මේ වගේ වාර්තා නිකුත් කිරීමේ වගකීම සම්පූර්ණ රජයටද පැවරෙන්නේ නැත්නම්? ඔව් ඔබ දන්නවා මේ රෝගය පිළිබඳව විශ්ලේෂණාත්මකව විග්‍රහ කොට එම රෝගියා කවුද යන්න නිශ්චිතව හඳුනා ගැනීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයට පවරලා තියෙනවා. ඒ වගේම සමහර විට එක රෝගියාගේ සාම්පල ආයතන දෙකකට යවෙන්න පුළුවන්. පෞද්ගලික තැනටත් යවෙන්න පුළුවන්. එතකොට මේක ඩුප්ලිකේට් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සියලු දෙනාගේම තොරතුරු අපගේ වසංගත රෝග විද්‍යාංශයට දිනපතා ඒ ආයතන වල යවෙනවා. ඒ වගකීම උදෙසා වග වෙලා තියෙන ඒ ආයතන. ඒ විස්තර ආවම ඔවුන් නිකන් ඉන්නේ නැහැ. time place person මේ වසංගත රෝග මේ දත්ත විශ්ලේෂණයේ ගැඹුරු මූලධර්ම අනුගමනය කරමින් වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් මෙයා නිශ්චිතවම රෝගියෙක්දයි හඳුනා ගන්නවා. සැකකට යුතු නම් දෙවෙනි පරීක්ෂණය කරනවා. දෙවෙනි පරීක්ෂණය කරනවා. ඒ තරම් සූක්ෂම ලෙස තමයි මේ රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලිය කරන්නේ. ඒ නිසා බාහිරින් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. මේකේ සත්‍යතාවය, මෙහි ගැඹුරු බව, මෙහි තියෙන විශ්වාසනීයත්වය සියල්ල රැකෙන්නේ මේ බුද්ධිමය කටයුතු කරන වසංගත රෝග විද්‍යාංශයේ නිලධාරීන් සහ රාජ්‍ය බුද්ධ්‍යංශය. මේ දවස්වලදී කොයිතරම් PCR ප්‍රමාණය අපි වැඩි කරලා තියෙනවද මේ වෙන විට? ඒ ප්‍රශ්නෙට මම පසු උත්තර දෙන්න හිටියත් දැන් මම උත්තර දෙන්නම්. ඇත්ත වශයෙන්ම කියනවා නම් පහුගිය 5 වෙනිදා ඉඳලා මේ වෙනකොට 30000කට අධික පරීක්ෂණ සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඉස්සර අපි දිනකට 2000ක් 2500ක් කරේ. පසුගිය 6 වෙනිදා අපි පළවෙනි රෝගියා වාර්තා වෙන දින වෙනකොට 2000කට ආසන්න ප්‍රමාණයක් කරාට දෙවෙනි දවසේ 6 වෙනිදා 4880ක් කරා. 7 වෙනිදා 5578ක් කරා. 8 වෙනිදා 4824ක් කරා. 9 වෙනිදා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකට ලං වෙන්න ආවා 7443ක් කරා. ඒ වගේම ඊළඟ දවසේ 10 වෙනිදා 7495කට ආවා. ඒ වගේම 11 වෙනිදා ඊයේ 7248ක් කරා. රෑ 12න් පස්සෙත් මම උදේ 5ට නැගිටලා බැලුවා 145ක් මේ වෙනකොට කළා ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට PCR කරන ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. මම නැවත කිව්වොත් මම ඉස්සරහදී විග්‍රහ කරලා පෙන්නන්නම් මේ ඉවොලුවේෂන් එක පළවෙනි 50000 කරන්න කොච්චර කල් ගියාද දෙවෙනි 50000 කරන්න කොච්චර කල් ගියාද කියන එක. ඒකෙන් ඔබට දැනගන්න පුළුවන් මේ මහජනතාවට කොච්චර ශීඝ්‍රයෙන් අවශ්‍යතාවය අනුව අපි මේ පරීක්ෂණ කරාද කියලා. ලංකාව වගේ රටක තිබෙන ද්‍රව්‍ය කියන්නේ රිසෝසස් සම්පත් සීමිතයි. ඒ සම්පත් සීමිත ප්‍රමාණය උපරිම ලෙස විද්‍යානුකූල පදනම මත පරීක්ෂණ කිරීම නිසා තමයි අපිට පුළුවන් වෙලා තියෙන මේ තත්ත්වයට එන්න. අප තවදුරටත් කතා කරමු මේ වැදගත්ම කාරණා අපි ඔබ දැනුවත් කරන්නේ. අපි මේ මොහොතේ කතා කරමින් සිටින්නේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වසංගත රෝග විද්‍යායකකේ මංජුල කාර්යවසම් වෛද්‍යතුමන් සහ ඒ වගේම ප්‍රාථමික සත්කාරක සේවා අධ්‍යක්ෂතුමන් වෛද්‍ය ප්‍රියන්ත අතපතු මහතා සමගින් කතා කරන්නේ. මේ වෙහෙතේ වාර්තා වන ආසාදිතයින් මේ පොකුර සම්බන්ධයෙන් ඒ වගේම PCR පරීක්ෂණ සිදු කිරීම හා සම්බන්ධයෙන් මූලික දත්ත පිළිබඳ ඔබ මේ වෙද්දී දැනුවත් කරා. එතනින් පසු අපි ඉදිරියට කතා කරගෙන ආවොත් මුලින්ම අපට හඳුනා ගන්නට ලැබෙන්නේ ගම්පහ රෝහලේදී කරන PCR පරීක්ෂණයක් කරහා මිනුවන්ගොඩ මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාන්තාවක්. එතනින් පසු ආසාදිතයින් පිළිබඳ සොයාගෙන ගියා. දැන් ආසාදිතයින් සහ ආශ්‍රිතයින් පිළිබඳ කතා කරනවා. අපිට දැනගන්න අවශ්‍ය වෙනවා වෛද්‍යතුමනි මේ ආසාදිතයින් ඔවුන්ගේ ආශ්‍රිතයින්ට පරිබාහිරව හුදෙකලා සිදුවීම් රට ඇතුළින් වාර්තා වෙනවාද මේ විදිහට? ඔව් චාමර මම ඉස්සෙල්ලත් කතා කරා වගේ ඊටාම සුළු පිරිසක් තමයි හුදකලා රෝගීන් විදිහට අපිට වාර්තා වුණේ පහුගිය මේ සතිය ඇතුළත. ඉතාමත් සුළු පිරිසක්. ඒ පිරිස අතර මම ඉස්සෙල්ලත් ගැන සඳහන් කරා මුලදී අපි මුලින්ම මේ රෝගීන් වාර්තා වෙනකොට කරපු තරම්ම ගැඹුරු විශ්ලේෂණ කරන්න සමහර රෝගීන්ගේ අපහසු වුණා. මේ
දිනකදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් ඇත්තටම වාර්තා වුණා ගිය 6 වෙනිදා. ඒ වගේම පහුගිය දින කීපෙම 100කට අධික ප්‍රමාණයක් දිනකට වාර්තා වුණා රෝගීන්. ඉතින් මේ රෝගීන්ගේ විශ්ලේෂණය පුළුල්ව කිරීමේ යම් අපහසුතාවයක් තිබුණා. ඒක නිසා තමයි මේ හුදකලා රෝගීන් ඇත්තටම අපිට මේ කිසියම් ප්‍රමාණයක් අපිට දැනට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල පිළිබඳ යම් ආකාරයේ හොඩුවාවක් තියෙනවද? ඇත්තටම මුල පිළිබඳව එහෙම 100%ක්ම අපිට කියන්න බෑ මේ බ්‍රැන්ඩික්ස් ආයතනයට කොහොමද මේ රෝගීන් වාර්තා වුණේ කියලා. නමුත් අපිට මේකේ රෝගීන්ගේ වාර්තා වීම අනුව අපිට සැක කරන්න පුළුවන් මේකේ යම් කිසි සති කීපයක ඉඳලා මේ රෝගීන්ගේ වාර්තා වීම දිගටම තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට 100%ක් කියන්න බෑ. විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත් අපි හිතන්නේ මේ අවස්ථාවේදී හේතුව සොයනටත් වැඩිය මේ පොකුරට හා සම්බන්ධ වෙලා ඉන්න මේ රෝගීන් විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙන නිසා ඒකට තමයි අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. මේ පුළුවන් තරම් ඉක්මනට මේ රෝගීන් අඳුනාගෙන මේ රෝගීන් පුළුවන් තරම් එක් ස්ථානයකට අරගෙන එහෙම නැත්නම් අපි රෝගී සත්කාරක සේවාවලට යොමු කරලා මේ රෝගීන්ගේ ශරීරයේ තියෙන මේ වෛරසය වෙනත් පුද්ගලයන්ට යාම වළක්වීමට තමයි අපි අපේ සියලුම අවධානය මේ අවස්ථාවේදී යොමු කරලා තියෙන්නේ. දැන් වැලිසර නාවික හමුදා කඳවුරේ ආශ්‍රිතයින් වාර්තා වෙනකොට ඒක මාසයක පමණ කාලයක් තිස්සේ 928ක ආසාදිතින් තැනකට තමයි ගියේ. ඇයි මෙතනදී මේ තරම් ඉක්මනට සහ මේ තරම් වැඩි ප්‍රමාණයක් ආසාදිතින් වාර්තා වෙන්න හේතුව වෙලා තියෙනවා? ඔව් ඇත්තටම චාමර ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ ප්‍රේක්ෂකයොත් ඕක බලාපොරොත්තුෙන් ඉන්නවා ඇති මේකට මොකද්ද ලැබෙන පිළිතුර කියලා. මේ බ්‍රැන්ඩික්ස් ආයතනය ඇත්තටම අපි දන්නවා මේ විශේෂයෙන්ම මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සම වයස් කාණ්ඩවල ඉන්න පිරිසක් තමයි රැකියාව කරන්නේ. මේ පිරිස අතරේ ඇත්තටම මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ අපි කතා කරපු බොහොමයක් දෙනා අවුරුදු 20යි අවුරුදු 40 අතරේ පිරිසක් තමයි ඉන්නේ ඒ වගේ වයස්වල අය. මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තත්ත්වය ගත්තොත් 1700ක පමණ ප්‍රමාණයක් මේකේ සේවක සේවිකාවන් ඉන්නවා. ඇත්තටම මේ ඇඟලුම් කර්මාන්තශාලාවක් දිහා බැලුවත් ඇත්තටම ඒගොල්ලෝ ඉතාමත් ළඟින් ඇසුරු කරමින් තමයි තමන්ගේ කාර්යය කරන්නේ. මේ ලයින්ස් කියලා තියෙනවා එක පේලියකට තමයි මේ තමන්ගේ කාර්යය ඉටු කරගමින් යන්නේ. ඉතාමත් ළඟින් මේගොල්ලෝ අවශ්‍ය කාර්ය ඉටු කරමින් පවතිනවා. ඊටත් අමතරව මේ පහුගිය මාසය ඇතුළත මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේට ඉතාමත් ලැබෙන ඇනුමත් එක්ක මේක ඉලක්ක සපුරා ගැනීම සඳහා මේගොල්ලෝ දිවාරය මහන්සි නොබලා කටයුතු කරලා තියෙනවා. මේ පිරිස ඒගොල්ලන්ගේ ආයතනය වෙනුවෙන් විශේෂයෙන්ම අතිකාල පවා කරමින් සාමාන්‍යයෙන් උදේ 7:00ට පටන් ගත්තාම රෑ 7:00 8 වෙනවා. ඒගොල්ලෝ ගෙදර යනකොට 8:00යි සමහර අය ගෙදර ගිහිල්ලා තියෙන්නේ. එක දිගටම ඉතාමත් මහන්සියෙන් තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ සුළු රෝග තත්ත්ව මේ ගොල්ලෝ මුලදීත් පළ වෙලා තියෙනවා. නමුත් මේ ගොල්ලන්ගේ මේ කාර්යශූරත්වය මේ සඳහා තියෙන කැපවීම සහ මේ ආයතනයෙන් මේ අර ඉලක්ක කරා යාමේ අවශ්‍යතාවය නිසා මේගොල්ලෝ ඉතාමත් කැපවීම මේ කටයුතු කරලා තියෙනවා. මේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර මේ ආයතනයනුත් ලබා දීලා තියෙනවා. නමුත් මේ කාලයක් තිස්සේ මේ අර කිට්ටු ඇසුර නිසා මේගොල්ලන්ගේ ඉතාමත් ඉක්මනින් මේක පැතිරලා ගිහින් තියෙනවා. ඊටත් අමතරව මේ ආයතනයේ මේ සියලුම සේවක සේවිකාවන්ට තමන්ගේ මේ සොයදීම් කටයුතු කිරීමට එහෙම නැත්නම් මේ තමන්ගේ අනිත් කටයුතු කිරීමටත් විශේෂයෙන් මේ වැසිකිලි පහසුකම් එකම ස්ථානයක තමයි තිබිලා තියෙන්නේ. ඉතින් එතකොට මම හිතන්නේ මේ රෝගය වගේ එකක් ඉතා ඉක්මනින්ම පැතිරිලා යන්න ඒකත් හේතු වෙන්නේ නැති සහ අපි හැමෝම දන්න කාරණයක් තමයි පසුගිය මාසයක විතර කාලයක් ඉඳලා අපි මේ හැමෝම වගේ මේ COVID-19 රෝගය මේ සමාජෙන් වාතා නුණු නිසා මේ රෝගය පැතිරෙන එකක් නැහැ කියන මේ සංකල්පයේ ඉඳගෙන මේ අපි කලින් ඉඳලම පාවිච්චි කරපු මේ සෞඛ්‍ය ක්‍රමවේදයන්ට ඉතාමත් අදින් අනුගත වී නොඇති අවස්ථාවක් තමයි අපි පහුගිය කාලෙදී දැක්කේ. ඒකම මේ ආයතනයේ මේ සේවක සේවිකාවනුත් ඒක ඉතාමත් හොඳින් පිළිපැදලා තිබුණ නැහැ පසුගිය මාසයක වගේ කාලයකදී. මොකද ඒගොල්ලන් මීට කලින් තමන්ගේ ප්‍රවාහන පහසුකම් සපයා දෙන බස් රථයට නගිනකොටමත් උණ පරීක්ෂා කරලා තිබුණා. පහුගිය මාසය ඇතුළත එහෙම උණ පරීක්ෂාවක් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ යම් අඬලුහුරුකමක් තියෙනවා. ඒත් එක්ක මේ අර මං කලින් කිව්ව කාරණාත් එක්ක මේ ඉතාමත් සංවෘත ප්‍රදේශයක්, පොඩි ප්‍රදේශයක මේ අපි දන්නවා මේක ඇතුලේ මේ වායු සමනය කරපු ඉතාමත් කුඩා ප්‍රදේශයක් වශයෙන් කුඩා ප්‍රදේශයක තමයි මේ වැඩි ප්‍රමාණයක් මේගොල්ලෝ දවසේ පුරාම රැඳිලා ඉන්නේ. ඉතින් එතකොට මේ වගේ රෝගයක් විශේෂයෙන්ම ශ්වසන රෝගයක්, බිඳිති මගින් බෝන රෝගයක්
ඉතාමත් සීග්‍රයෙන් බෝවීමට ඉතාමත් හොඳ ඉඩකඩක් මේකෙන් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි නාවික හමුදාවේ සමාජිකයන්ට අමතරව මේ පිරිසගේ මේ රෝගය වැඩි පිරිසකට ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ මම කියපු කාරණා කීප. ආයතනගත බොහෝ දෙනෙක් අපි විමසන ප්‍රශ්නේ තමයි බොහෝ ආයතන බොහෝ කර්මාන්තශාලා සමාගම් මේ සෙන්ට්‍රලයිස් AC නැත්නම් මධ්‍යගත වායු සමීකරණය කරන තැනක සිටින්නේ. එහෙම තැනක සිටිනවා කියන එක දැන් මේ උදාහරණයත් එක්කම ගත්තාම වෛරසය පැතිරීමට බොහොම ඍජු හේතුවක් වෙනවද? නෑ මේකේ වායු සමනය කිරීමම නෙවෙයි වායු සමනය කරපු ස්ථානයක අපි දන්නවා ජනෙල් එහෙම වහලා තියෙන්නේ මේ වායු සමනය නැත්තම් එහෙම වායු සමනය කරනකොට අපි දන්නවා සියලුම ඒ සිදුරු වසා දමලා ඒ වායු සමනය කිරීමට අවශ්‍ය විදියට සූදානම් කරලා තියෙන්නේ. ඒකට ආලෝකයක් ලැබෙන්නේ අපේ ඉරවෙලිය නෙවෙයි සාමාන්‍ය විදුලි බුබුලෙන් ලැබෙන ආලෝකය. ඒ වගේම මේකේ ඇතුළත තියෙන මේ අවකාශය තුල මේ වායුව සංසරණය වෙමින් පවතින දවස පුරාම. ඉතින් ඒක හේතුවක් වෙනවා මිසක් නැතුව මේ සෙන්ට්‍රල් AC එහෙම නැත්නම් මේ මධ්‍යගත වායු සමනය කිරීමම මේකට හේතුවක් නෙවෙයි. හොඳයි. ඒකට මේ මම කෙටි උත්තරයක් දෙන්න. වායු සමනය කරන එක තියෙන්නේ කාර්යාලය ඇතුළේ. ඒකට කෙනෙක් આવුත් නෙවෙයි වෙන්නේ. ඒ නිසා තමයි සෞඛ්‍ය පුරුදු ලෙස අපි කියලා තියෙන්නේ සෑම වැඩබිමකම සෑම ආයතනයකම වෘත්තීය සෞඛ්‍ය ඒකකයක් තියෙන්න ඕනේ. ඒකේ ප්‍රධානියෙක් ඉන්න ඕනේ. ඔහු එකකට වග කියන්න ඕන. පැමිණෙන සෑම කෙනෙක්ම උණ බලලා උණ තිබේ නම් ආපහු හරවලා ගෙදර යවන්න ඕනේ. එක්ක නැත්නම් රෝහල්ගත කරන්න ඕනේ. ඔහුට කැස්සෙන් පිරිසාව තියෙනවා නම් ඔහු ආපහු හරවා ගෙදර යවීම හෝ බෙහෙත් ගන්න යවන්න ඕනේ. මේ සර්වේලන්ස් ආවේක්ෂණය කරන්න ඕන මේ වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ ඉන්න එක්කෙනා. එයා දවසකට කී දෙනෙක් උණ තිබුණාද? දවසකට කී දෙනෙක් කැස තිබුණාද? කී දෙනෙක් මුඛ ආවරණ පැලඳුවද? දවසට කී දෙනෙක් ඇතුල් වෙනකොටම හෑන්ඩ් වොෂින් කරාද? දුරස්ථභාවය රැකෙද්ද කියන එක තියෙන්න ඕනේ. එහෙම සෞඛ්‍ය පුරුදු ඇති කර ගන්නවා නම් ඔහු ඇතුළට ඇවිල්ලා AC එකේ නෙවෙයි මොකක් හිටියත් කමක් නැහැ නේද? ඒ නිසා අවශ්‍ය දේ ප්‍රිවෙන්ෂන්. එතකොට අර සෑම ආයතනයකම තියෙන ඕන වෘත්තීය සෞඛ්‍ය ඒකකයක් ඒ වෙනුවෙන්ම කැපවෙච්ච පුද්ගලයෙක් ඉන්නවනේ ඔහු විසින් මේ මාර්ගෝපදේශ පිළිපදින්නේදයි ඒ කාර්ය මණ්ඩලය නිසි මඟ හසුරවන්න තියෙනවා. එහෙම වෙනවනම් ඔය AC ප්‍රශ්න මුකුත්ම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපි ඔබතුමාගෙන් ඉදිරියට ගියොත් එහෙම දැන් ආයතන ප්‍රධානීන්ට ප්‍රශ්නයක් තියෙනවා. මිනුවන්ගොඩ ඉඳලා දෙන්නේ, ගම්පහ ඉඳලා දෙන්නේ, එහෙම නැතිනම් මේ ආශ්‍රිත ප්‍රදේශවල ඉඳලා දෙන්නේ, මේ බස් එකේ ගියාද, මේ ආයත් එක්ක සම්බන්ධතාවයක් ගෑවිලා තිබුණාද, මේ කියන ප්‍රශ්නත් එක්ක PCR කරගන්නට ඕනේ කියන ඉල්ලුමක් තියෙනවා. මේ වෙද්දී මම හිතනවා ඔබතුමාටත් එහෙම ඇවිල්ලා ඇති ආයතනගතව PCR ඉල්ලුම. මේක සාධාරණද? මේක දරන්න පුළුවන්ද මේ මොහොතේදී? ඒ පිළිබඳ පුංචි පැහැදිලි කිරීමක් කරමු. ඔව්. අපි ලෝක යථාර්ථය දිහා බැලුවාම මිනිස්සුන්ට වෝන්ස්, වුමනාවන් තියෙනවා. ඩිමාන්ඩ්, ඉල්ලුමක් තියෙනවා. නීඩ්ස්, අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඉල්ලුම සහ ඩිමාන්ඩ් ඒ කියන්නේ වෝන්ස් සහ ඩිමාන්ඩ් අතරේ, වුමනාව සහ ඉල්ලීම අතරේ අවශ්‍යතාවය සොයා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ප්‍රොෆෙෂනල් ජජ්මන්ට් වෘත්තීමය තීරණය එකට බලපානවා. මොකද සීමා සහිත සම්පත් තිබෙන රටක ඒ කළ යුතු ආකාරය පිළිබඳ නිවැරදි විදිහට කටයුතු කරන්න. ඒ නිසා ආයතන වලින් ඉල්ලීම් කරාම ඒ ඉල්ලීම් සාධාරණයි. අපේ ඉන්න අපේ දිවාරයන් බලා වැඩ කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයින්ට මේක දන්වන්න ඔවුන් විසින් ඇවිල්ලා මේ බලලා අපිට හැකියාව අනුව අපි පරීක්ෂණ ටික කරලා දෙනවා. මම මේ ටික පොඩ්ඩක් විග්‍රහ කරන්න ඕනේ මේ පරීක්ෂණ සිදුවෙන ආකාරය. මේ රසායනාගාරයක් තුළ පරීක්ෂණ සිදුවීම ගැන PCR කියලා අපි කතා කරාට ඒ සංකීර්ණ ක්‍රියාවලිය අපි හතරකට බෙදුවොත් මේ ලැබ් එක සඳහා අවශ්‍ය පරීක්ෂණ කිරීමේ සැපයුම් දෙන්න ඕනේ. අකණ්ඩව PCR kits, swabs, transport media මේ සියල්ල දෙන්න ඕනේ. personal protective equipments දෙන්න ඕනේ. ඒක කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය. වෛද්‍ය සැපයීම් අංශය ඔන්ලයින් ක්‍රමයට මේ නිශ්ශබ්ද හිටියට සෞඛ්‍ය අමාත්‍යාංශ විශාල කාර්යභාරයක් කරන කතා නොකරට ඒකේ තියෙනවා ඔන්ලයින් සලස්මක් ඒ ලැබ් සෙන්ටර්ස් වල හැමදාම උදේ 10ට අප්ඩේට් කරන්න ඕන. එතන තියෙන personal protective equipments ගාන, soaps ගාන, transport media තියෙන ප්‍රමාණය, test kits තියෙන ප්‍රමාණය සහ ඊළඟ දවසේ Tamanට කරන්න පුළුවන් lab test ගාන. මෙන්න මේ විදිහේ ඔන්ලයින් අප්ඩේට් එක දවල් 12 වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවා ඒකකයේ සමරයිස් කරනවා. සමරයිස් කරලා රිටර්න් එකක් යවනවා. මෙන්න හෙට මේ ලංකාවේ මේ ලැබ්ස් වල කරන්න පුළුවන් ලැබ්ස් ටෙස්ට් ප්‍රමාණය. මගේ ඔය ප්‍රසන්ටේෂන් එකේ අංක 4 කියලා දාලා තියෙන ටුමොරෝ ප්ලෑන් කියලා තියෙන්නේ.
ඒ අපි හැමතැනටම යවන ඩිසිමිනේට් කරන හෙට දවසේ මේ ඒ ලැබ්ස් වල කරන්න පුළුවන් ටෙස්ට් ප්‍රමාණය දක්වන එක. ඒක වසංගත රෝග විද්‍යාංශයට ගියාම ඔවුන් දන්නවනේ ලංකාවේ හැමතැනටම මෙන්න මේ ලැබ්ස් වල හෙට මේ ප්‍රමාණය කරන්න පුළුවන් කියලා. එතකොට අපේ ඉන්න ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරු ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු මේ සාම්පල් ටික අරගෙන ඒ ලැබ් එකට යවනවා. ඒ ලැබ් එක තුල මේ කටයුතු කිරීමේදී ඒ ලැබෙන සාම්පල ඇත්තටම කියනවා නම් විශාල ප්‍රමාණය අර මං කිව්වා 3 පැකින් පැක් 3කින් එන්නේ මේ පැක් ටික අයින් කරන්නත් පැයකට පැයකමාරක් වගේ යනවා. ඊට පස්සේ මේක ප්‍රොසෙස් කරන්න පැය 2ක් විතර යනවා. මේ ප්‍රොසෙස් කරලා ගන්න සාම්පලය මැෂින් එකට දාලා ඒක එක්ස්ට්‍රැක්ෂන් මේ වෛරසය සම්බන්ධ දේවල් හොයාගන්න තව පැය එකමාරක් විතර යනවා. ඊට පස්සේ මේක රීඩ් කරන්න පැය 2ක් විතර යනවා. පැය 6ත් 8ත් අතර සංකීර්ණ ක්‍රියාවලියක්. එතකොට ඔබට තේරෙනවා ඇති මේ පැය 6කින් කරන ක්‍රියාවලියේදී නිකන් මේ පැත්තෙන් අරගත්ත අර පැත්තෙන් දුන්නා වගේ දෙයක් නෙවෙයි. සංකීර්ණ ක්‍රියාවලියේදී ඒකට තියෙන සීමාපන් තියෙනවා. ඒ අනුව අපි සියලුම දෙනාගේ පරීක්ෂණ සැකකටුතු අයගේ ඒවා කරනවා. ඒ සියලු දෙනා එකතු වෙලා නමුත් පොඩි ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. ඒ මොකද සමහර ලැබ්ස් වල උපකරණ කැඩුනොත් එතන ඒක හදලා දෙන්න පැය 24ක් ඇතුළත නේ පැය 6ක් ඇතුළත හදලා දෙනවා. ඒ පැය 6ේදී කරන්න 1000ක් විතර ටෙස්ට් ප්‍රමාණය බැක්ලොග් වෙන්න පුළුවන්. එහෙම ඒවා තියෙනවා. නමුත් කිසි දෙයකට බය වෙන්න එපා ප්‍රතිඵල දෙනවා. මොකද මේ එන සාම්පල ප්‍රමාණය වැඩි වුණොත් අපේ විද්‍යාගාරවල තියෙනවා සෙන්ටිග්‍රේඩ් ට්‍රාන්ස්ෆර් ඉන්න 20 40 ශීතාගාර ඒවයි තැන්පත් කරලා අපි පරීක්ෂණ කරලා දෙනවා. ඊට පස්සේ මේ පරීක්ෂණාගාරයේ කරන ඒ ප්‍රතිඵල ලිස්ට් අවුට් කරලා අපි වසංගත රෝග විද්‍යාශාස්ත්‍රයට යවනවා වගේම මගේ ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා 5 වෙනි එකේ ඊයේ දවසේ අද උදේ පාන්දර 5ට යවපු ඊයේ දවසේ රෑ 12 වෙනකම් කරපු රිපෝට් එක මෙන්න මේ වගේ රිපෝට් එකක් අපි යවනවා මේ වගේ රිපෝට් එකක් අපි යවනවා වසංගත රෝග විද්‍යායකයකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට මේ පේන්නේ අන්න ඒ වගේ එක ඩේලි රිපෝට් කියලා එකක් තියෙනවා මෙන්න මේකේ තව අපි පල්ලෙහාට ගියොත් මේකේ මේ රිපෝට් එක තුල තියෙනවා ඒ ටෝටල් ඔබට පේනවා ටෝටල් අර කොළ පාට පැත්තෙන් අර උඩින් පැහැදිලි කරලා තියෙන්නේ කොළ පාටින් කියන එක සහ ලැබෙන සාම්පල් ප්‍රමාණය සහ ඒවයි ටෙස්ට් කර ප්‍රමාණය ඊට පල්ලෙහායින් පස්තාරයෙන් පේන රතු පාටින් පොසිටිව් වෙච්ච ප්‍රමාණය ඔහොම ගියාම ඒ රෝහල් වලින් ලැබිච්ච ප්‍රමාණය අර වෙන වෙනම තව පල්ලෙහාට යන්න සෑම ටෙස්ටිං සෙන්ටර් එකකම තව පල්ලෙහාට යන්න තව පල්ලෙහාට ගියොත් සෑම සෙන්ටර් එකකම ඔය පේන වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ කොහෙන්ද කරේ මේ වගේ සංකීර්ණව අපි මේක ඩිසිමිනේට් කරනවා රාජ්‍ය බුද්ධ්‍යංශයේ ඉඳලා කොවිඩ් සෙන්ටර් එකේ ඉඳලා සමහර වෙලාවට මේකේ සාරාංශය අධිකරු ජනාධිපතිතුමාටත් යනවා. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශය හැමදාම උදේ 8:00ට මට තව ටිකකින් ඒ රැස්වීමට යන්න වෙනවා. වසංගත රෝග විද්‍යාංශයෙන් යන්න වෙනවා. සෞඛ්‍ය ලේකම්තුමා, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ සමාලෝචනය කරන හැමදාම උදේ. සමාලෝචනය කළා මේ අඩුපාඩු සොයා බලනවා, අධීක්ෂණය කරනවා. මාධ්‍යයට ඇවිල්ලා අපි කතා නොකරට ඊටාම නිශ්ශබ්දව මේ ක්‍රියාවලිය සැලසුම් කරන්නේ වෙනවා. එහෙම කළා මේ රිපෝට් ටික අපි යවනවා රට පුරාම හැමදාම උදේට. ඒ වගේම මේ වගේම අපි ටෝටල් ලංකාව පුරාම කරපු ප්‍රමාණ වෙන වෙනම අපි ඉදිරිපත් කරනවා 50000 අපිට බලුවන් ඒකනත් ඇත්තට මේක මම කියලා පෙන්නන්නම්. 6 වෙනි එකෙන් අපි පෙන්නන්නේ 6 වෙනි ප්‍රසන්ටේෂන් එකෙන් අපි පෙන්නන්නේ ටෝටල් ඊයේ රෑ 12ට මම ගත්තු ලංකාවේ මේ තාක් කරපු ප්‍රමාණය 3,38,286ක් 3,36,286ක් මේ වෙනකොට අපි පරීක්ෂණ කරලා දිනවා. මේකෙන් වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවක් කරලා තියෙන්නේ අපේ රජයේ තියෙන වෛද්‍ය පරීක්ෂණ ආයතනය 62996ක් ඊයේ රෑ 12 වෙනකොට පරීක්ෂණ කරලා තියෙනවා. ඒ වගේම කරාපිටිය රෝහල 24912ක් පරීක්ෂණ කරලා තියෙනවා. නවලෝක පෞද්ගලික ආයතනය 33720ක් අර තියෙන පෙබරවාරි පළවෙනි රෝගියා හම්බෙන්නට පෙර පෙබරවාරි 18 වෙනිදා සිට ඊයේ රෑ 12 දක්වා පරීක්ෂණ කරපු ඇටි ඊට පහළගේ රතු පාටින් පෙන්වන්නේ පෙබරවාරි 18 සිට මේ දක්වා මේ පොසිටිව් වෙච්ච හැටි. මේ විදිහට අපි සංකීර්ණ විග්‍රහයක් කරලා විශ්ලේෂණාත්මක විග්‍රහයක් කරලා තමයි මේ තීරණ ගන්නෙ. ඒ තීරණ ගැනීම සඳහා විශාල දායකත්වයක් අපිට කරලා තියෙනවා. ඒ වගේම අපි කොමියුනිටි සාම්පල් ඊයේ රෑ 12 වෙනකොට ලංකාවේ කොමියුනිටි සාම්පල් අන්තිම හරිය තියෙන අන්තිම හරිය ඔය වගේ ස්ලයිඩ් 20ක් තියෙනවා. ඒකේ 20 වෙනි ස්ලයිඩ් එකේ තියෙන්නේ 20 වෙනි ස්ලයිඩ් එකේ තියෙන වෙනම ඒ ලැබ් සඳහා 20 වෙනි ස්ලයිඩ් එකේ තියෙන්නේ ලංකාවේ කොමියුනිටි සාම්පල්. ඒ කියන්නේ ප්‍රජාවෙන් 97862ක් සාම්පල් පරීක්ෂා කරලා තිනවා. ලක්ෂයකට ආසන්නයි. ඒ වගේම ක්වොරන්ටයින් සෙන්ටර්ස් වලින් අපි කරලා තිනවා. කොළඹ දිස්ත්‍රික්කයේ විතර 27702ක් කරලා තිනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ විතර මේ වෙනකොට 14086ක් කරලා තිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 8025ක් කරලා තිනවා. මොකද මේ අවුට්බ්‍රේක් ආපු තැන්. මේ වෙන විට කරගෙන යන PCR ප්‍රමාණය දැන් අපි ආසාදිතී නියමම ආකාරයෙන් සමාජයෙන් වාර්තා වීම තියෙන නිසා
නියදි තවදුරටත් වැඩි කරන්නට වෙයිද ආසාදිතයින් පරීක්ෂණ? පැහැදිලිවම වැඩි කරන්න වෙනවා. අපි තව මේ පරීක්ෂණ කිරීමේ හැකියාව සඳහා විශ්වවිද්‍යාලවල උදව් ලබා ගැනීම සඳහා අමාත්‍යාංශය කටයුතු කිරීම පවතිනවා. ඒ විදිහට අපි කටයුතු කරනවා. ඔබට තව එකක් පෙන්වන්න පුළුවන්. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන්නේ අපේ ඉවලුවේෂන් මේ තාක් කරපු පරීක්ෂණ කරද්දී ඒක පැහැදිලි ඒක දැම්මොත් අපිට ජනතාවට පැහැදිලි කරන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශය PCR පරීක්ෂණ වැඩි කිරීම සඳහා ගත්තු ක්‍රියාමාර්ගය ඉවලුවේෂන් කියලා තියෙන මේ 7 වෙනි ස්ලයිඩ් එකෙන් තියෙන්නේ. ඒක මම හිතන්නේ ඔබට පොඩ්ඩක් එක ජනතාවට පෙන්වන්න පුළුවන් නම් හොඳයි. ඔව් තා පල්ලෙහාට යන්න මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් තියෙනවා. මෙන්න මේ ප්‍රස්තාරය ගන්න. අන්න එතන මෙන්න මේක ගත්තොත් මේකේ පළවෙනි 50000 කරන්න දින 42කට ආසන්න ප්‍රමාණයක් යනවා. දින 42කට ආසන්න ප්‍රමාණයක් යනවා. ඊළඟ පරීක්ෂණ ටික කරන්න දින 34 ඒක තියන්න තව උඩ ඒකෙන් අපිට පේනවා පළවෙනි 50000 කරන්න දින 42කට වැඩි යනවා. දෙවෙනි 50000 කරන්න දින 30 ගාණක් යන්නේ. තුන්වෙනි එක කරන්න දින 24යි යන්නේ. මේ විදිහට එන්න වැඩි වෙන්නේ කොහොමද? අපි පියවර ගත්ත නිසා අවශ්‍යතාවය අනුව එක්ස්පෑන්ඩ් කරපු නිසා ඔබ විශ්වාස කරනවා. හැබැයි මෙතනදී වෛද්‍යවරුන් යම් චෝදනාවක් තියෙනවා. අපි PCR කරපු ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ කියන චෝදනාව එක්තරා පැත්තකින් කියන අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ටෙස්ට් කියලා කිව්වට අපි කරේ ටිකක් අඩුවෙන් කියන කාරණේ. එහෙම ඇත්තක් තියෙනවා. මම මුලදී ඔබට විග්‍රහ කරා මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් තියෙනවා. මිනිස්සුන්ට අවශ්‍යතාවය වගේම ඩිමාන්ඩ් එකක් තියෙනවා. අපි කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පරීක්ෂණය කරන්නේ විද්‍යානුකූල පදනම මත. මම මේක පටන් ගන්නකොටම පෙන්නවා ටෙස්ට් ස්ට්‍රැටජි කියලා එකක් තියෙනවා. පරීක්ෂණ කිරීමේ උපාය මාර්ගය කියලා එකක් තියෙනවා. මේ උපාය මාර්ගය තුළ මම පැහැදිලි කරා කේස් ඩෙෆිනිෂන් කියලා එකක්. සැකකටයුතු කෙනෙක් වෛද්‍යවරයෙක් ගාවට එන්න වෛද්‍යවරයා ප්‍රොබබල් නම් අනිවාර්යයෙන්ම ඉක්මනට කරනවා. ඒ වගේම කන්ටැක්ට්ස් කරනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අඩුපාඩු තියෙනවා. මහා වැස්සක් වැහැලා ඒ වතුර මොයකට ආවහම මොයකට පොඩ්ඩක් කන්ජෙෂන් එක තියෙනවා. හැබැයි ටික දවසකින් ඒක අඩු වෙලා යනවා. ඒ උපාය මාර්ග අපි යොදනවා. එතකොට මෙන්න මේකේ තියෙන ක්‍රමවේද ගියාම මම කියන්න කැමති පසුගිය 5 වෙනිදා තමයි ඔක්තෝබර් මාසේ 5 වෙනිදා තමයි අපි 3 ලක්ෂ ඉලක්කය පැන්නේ. දැන් 3,38,000ක් පහුගිය දවස් පාට 38,000ක් කරලා තියෙනවා. අපි පරීක්ෂණ කරලා තියෙනවා. හොඳයි. වෛද්‍යතුමනි දැන් මේ වෙද්දී අප සුසස් පෙළ විභාගයේ පැවැත්වෙනවා. මේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කළ යුතු තියෙනවා. ඒ වගේම තමයි ඊයේ වාර්තා වෙච්ච තවත් සිදුවීමක් කියන්නේ ටිකක් ඒක අපිට දැනුණ වැඩි. මොකද අර කහතොගයක් එක්ක ඉන්දියාවේ පිරිසක් ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා. ඒ කියන්නේ ඉන්දියන් පිරිස බොහොම සූක්ෂමව ලංකාව ඇතුළට පැමිණීම් තියෙනවා. මේ සියලු දේ කොහොමද ආරක්ෂාව ආවරණය කරගන්නේ? චාමර මං ඔබතුමා කිව්ව කතාව හරි. අපේ මං හිතන්නේ අපි දූපතක්. ඉතින් ඒක නිසා අපේ මේ දූපත සහ අපේ අල්ලපු ගෙදර වගේ තියෙන ඉන්දියාවේ මේ රෝගී ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරලා යනවා. ඉතාමත් විශාල මරණ ප්‍රමාණයක් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේකේ අපි ඉන්දියාවත් එක්ක නීත්‍යානුකූලව ගනුදෙනු කරනවා වගේම නීත්‍යානුකූල නොවන විදිහටත් අපේ ජනතාව මූදාශ්‍රිත විශේෂයෙන් ගනුදෙනු සිදු වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ නාවික හමුදාව ඉතාමත් තදින් ක්‍රියාත්මක වෙමින් අපේ රට වට කර ඉතාමත් ආරක්ෂක වළල්ලක් විදිහට ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඒ අතරේ ඉතාමත් කීප තැනකින් අපිට පහුගිය දවස්වලත් ආරංචි වුණා මේ කහ හිඟයත් එක්ක මේ කහ මේ ආනයන කරනවා මේ ඉතාමත් සූක්ෂම විදියට මේ අපේ නාවික හමුදා දැලෙන් කෙසේ හෝ රිංගා මේ කීප දෙනෙක් ඇවිල්ලා තිනවා. මුලදිත් අපිට අත්‍තරම මන්නාරම් ප්‍රදේශයේම හමු වුණා. ඒ සියලු දෙනාම අපි අත්අඩංගුවට අරගත්තා. අපේ නාවික හමුදාව සහ පොලිසිය ඔවුන් අත්අඩංගුවට අරගෙන නිරෝධායනය කරා. ඉතින් ඒක ඒ තත්ත්වය භයානක තත්ත්වයක්. නමුත් ඒ පිළිබඳව ඉතාමත් දැඩි අවධානයක් විශේෂයෙන්ම රජයේ හමුදාව, ඒ වගේම පොලිසිය, ඒ වගේම අපේ මූදාශ්‍රිතව අපේ සෞඛ්‍ය අංශත් ඉතාමත් දැඩිව පිළිබඳ විමසිලින් ඉන්නවා. ඇත්තටම විශේෂයෙන් මතක් කරන්න ඕන චාමර මේ සිද්ධිය මේ හේතුව නිසාම අපි මේ ආවේක්ෂණ පද්ධතිය විශේෂයෙන්ම උතුරු කරේ සහ මේ මුහුදු ආශ්‍රිතව ප්‍රදේශයේ ආරක්ෂණ කටයුතු වැඩි කරලා තිනවා. අපි මේ රුටීන් සර්වෙලන්ස් එහෙම නැත්නම් මේ ඉන්ෆ්ලුවෙන්සා ලයික් ඉල්නස් එහෙම නැත්නම් මේ ශ්වසන රෝග සහිත රෝගීන්ගේ ආවේක්ෂණ පද්ධතිය පහුගිය කාලයක්ම අපි ඒක පුළුල් කරා දිස්ත්‍රික් රෝහල් වලට. විශේෂයෙන් මේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සහ දකුණේ දීවර වරායන් ආශ්‍රිතව පවතින ප්‍රදේශවල දිස්ත්‍රික් රෝහල් වලත් මේ පරීක්ෂණ දිගටම කරමින් පැවතියා. ඉතින් ඒ වයිදී ඇත්තටම කිසිම රෝගියෙක් වාර්තා වුණේ නැහැ. දිගට මේ ක්‍රියාත්මක වෙනවා මේ අවස්ථාව. ඒක නිසා අපි ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග මේ රට තුලට මේ අනවශ්‍ය එහෙම නැත්නම් අපේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පුද්ගලයන් පැමිණීම වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාවත් ඒ වගේම පොලිසියත් ඒ වගේම සෞඛ්‍ය අංශත්
ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් ඒක නිසා ඒකට අනියතබයක් ඇති කරගත යුතු නැහැ ජනතාව. ඒත් එක්කම ඔබ මතක් කළා මේ අපේ දුවදරුවන් අද දිනේ මේ තමන්ගේ ජීවිතයේ ප්‍රධානම කඩයිමක් වෙන මේ අප උසස් පෙළ විභාගය අද දිනේ පටන් ගන්නවා. මේක මාසයක් විතර කාලයක් පවතිනවා. ඉතින් ඒක නිසා අපි දුවදරුවන්ට කියන්නේ මේ ඔබතුමාත් ඉස්සෙල්ලා මතක් කරා ඔවුන්ගේ මනසට යම් අපහසුතාවයක් වුණා නම් ඒකත් ජයගෙන මේ විභාගය ජය ගන්න අපි ශක්තිය ධෛර්යය වාසනාව ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ඔවුන් මේ සඳහා පොඩි සූදානමක් අවශ්‍යයි. විශේෂයෙන්ම අද දිනේ මම හිතන්නේ මේ වෙනකොට ඔවුන් යාමට සූදානම් වෙලා ඇති. සමහර අය පාසල් වලට ගිහිල්ලා ඇති. අපි මතක් කරනවා ඔවුන් පාසලට වෙනදට වැඩිය විභාගයට කලින් සහභාගී වෙන්න. මොකද ඒ අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා අපි පාසල් වලට උපදේශන මාලාවක් ලබා දීලා තිනවා. ඒක නිසා ඔවුන් විශේෂයෙන්ම පාසලට යනකොට පොදු ප්‍රවාහන සේවාව පාවිච්චි කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඔබ මතක තබා ගත යුතුයි හැමතිස්සෙම මුඛාවරණයක් පළඳින්න, නිවැරදිව පළඳින්න, ප්‍රමිතියෙන් යුතු මුඛාවරණයක් පළඳින්න. ඒත් එක්කම අනවශ්‍ය අපි බස් එකේදී බස් එකේ සීට් එක අල්ලන්න වෙනවා, නගිනකොට ඒ ආධාර කල්ලන්න වෙනවා. ඒ හැම අවස්ථාවකදීම ඔවුන් සැලකිලිමත් විය යුතුයි. පුළුවන් නම් සැනිටයිසර් එකක් අරගෙන යන්න. එහෙම බැරි නම් පාසලට ගිය වහාම සබන් යොදා හොඳින් අත්දැත් පිරිසිදු කරගන්න පාසලට ඇතුල් වෙන කලින්. ඒත් එක්කම පුළුවන් තරම් පුද්ගල දුරස්වභාවය හැම විටම අඩුම තරමේ මීටරයකවත් දුර පවත්වා ගන්න. වෙනදට අපි අපේ යාළුවත් එක්ක කතා කිරීමේදීත් ඒ අවස්ථාව පාවිච්චි කළ යුතුයි. මොකද අපි දන්නේ නැහැ මේ අපිත් එක්ක ඉන්න තමන්ගේ සහෝදර ශිෂ්‍යයාටත් මේ රෝගය ශරීරය ගත වෙලා තියෙනවද කියලා. ඒක නිසා හැමතිස්සෙම මේ සැකය ඔළුවේ තියාගෙන අවශ්‍ය කටයුතු කරගෙන මේ විභාග කටයුතු කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒත් එක්කම විභාගය අවසන් වුණාම එහෙම නැත්නම් විභාගයේ විවේක කාලයේදී රංචු ගැසීම එකට එකතු වෙලා වෙනද වගේ කෑම එක බෙදාගෙන කෑම එහෙම ටිකක් එච්චරම හොඳ පුරුද්දක් නෙවෙයි. පුළුවන් හැම වෙලාවෙම මේ අපේ සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් විභාගය අවසන් වුවාම ඉක්මනටම ගෙදරට ගිහිල්ලා අවශ්‍ය පාඩම් කටයුතු කරගෙන සාර්ථකව මුහුණ කියලා මම ඔවුන්ට උපදෙස් ලබා දෙනවා. හොඳයි. මේ විදිහට තමයි අද දවසේදී PCR පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධ ක්‍රියාවලිය ඔබට බොහොම පැහැදිලිව අපි ඉදිරිපත් කළා. ඒත් එක්ක මේ වෙද්දී පවතින තත්ත්වය පිළිබඳව විග්‍රහ කරගත්තා. අති දැවැන්ත කාර්යභාරයක් සෞඛ්‍ය කාර්යාංශ මේ වෙද්දී සිදු කරනවා. ආරක්ෂක අංශය වගේම ජනාධිපතිවරයා ප්‍රමුඛව සමස්ත රාජ්‍යයේම දැවැන්ත කැපකිරීමක මේ වන විට කටයුතු කරමින් සිටිනවා. මේ ඇතිවුණු අභියෝගය ජය ගැනීම සඳහා ඒ නිසා සියලුම දෙනාට සහයෝගය දක්වීමට අපේ පැත්තෙන් යුතුකමක් තියෙනවා. එය මෙතනදී පැහැදිලි වුණා වගේම ඔබේ පාර්ශවයෙන් යුතු ආසාදිතයෙකු ආශ්‍රිතයෙකු හෝ රෝග ලක්ෂණ හෝ පෙන්눔 කරන වෙනත් කෙනෙක් වේ නම් ඒ සියලු දේටත් පරිබාහිරව සාමාන්‍ය පොදු මහ ජනතාව නියෝජනය කරන කෙනෙක් වේ නම් ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියන ඉල්ලීමත් එක්ක අපි අද දවසේදී අධ්‍යක්ෂතුමනි වෛද්‍යතුමනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන් සහ පැහැදිලි කිරීම වෙනුවෙන්. අපි හෙට දවසේදීත් අපි ජාතික රූපවාහිනී විදිහට අඛණ්ඩව නිවැරදි ප්‍රමිතිගත තොරතුරු ඔබ වෙත සමීප කරන්න සූදානම්. අපි හෙට යලි හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්. ආයුබෝවන්.